ආයුබෝවන්. ඔබේ ආයු වැඩේවා, ඔබ නිදුක් වේවා, නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ හදගැස්ම මට දැනෙනවා. ඔබ ඔබේ පපුවට අත තියලා බලන්න. ඔබට ඔබේ හදගැස්ම දැනෙන්න පටන් ගන්නවා. මට හදගැස්මක් තියෙනවා, ඔබට හදගැස්මක් තියෙනවා, මේ රටේ මිනිස්සුන්ට හදගැස්මක් තියෙනවා. එපමණක් නෙවෙයි මේ රටට හදගැස්මක් තියෙනවා. රටේ හෘද සාක්ෂියක් තියෙනවා. ඔබේ සහ මගේ වගේම ජනතාවගේ හදගැස්ම සහ ඒ දේශයේ හදගැස්ම කියන මේ දෙකම එක රිද්මයකට ගෙන ආවොත් තමයි රටක් දියුණු වෙන්නේ. ජපානයේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ දියුණුනේ රටේ හදගැස්ම සහ ජනතාවගේ හදගැස්ම එකම රිද්මයකට ආපු නිසා. ඊට පස්සේ සිංගප්පූරුව දියුණුනා කියලා කිව්වා නම් ඒක පිටිපස්සේ තියෙන්නේ ඒ රටේ හදගැස්ම සහ ජනතාවගේ හදගැස්ම දෙක එකම රිද්මයකට පැමිණීම. වන්දේ මාතරම් කියලා කියවයින් පස්සේ ಭಾರತೀಯ ජනතාවට ඒ ಭಾರತೀಯ මාතාවගේ හදගැස්මට සමාන රිද්මයකින් හදගැහෙන්න පටන් ගන්න නිසා තමයි ಭಾರತය ලෝකේ එහෙම ප්‍රබලව නැගී සිටින්නේ. එසේනම් අපේ හදගැස්ම සහ රටේ හදගැස්මත් සමපාත විය යුතුයි. එකම රිද්මයකට ගෙන ආ යුතුයි. අපි උත්සාහ ගන්නේ මේ අභාවිතයෙන් සුභාවිතයට කතා බහ ඔස්සේ ඒ එකම රිද්මයකට කොහොමද අපේ හදගැස්ම සමපාත කරගන්නේ කියලා කතිකාවතකට එළඹෙන්න. මේ සඳහා රටේ ජනතාවගේ හදගැස්ම වගේම රටේ හදගැස්මත් හඳුනන කලාකරුවන් පිරිසකට අපි ආරාධනා කර සිටියා. ඔබ දන්නවා මේ අද සෙනසුරාදා අගෝස්තු මාසේ 1 වෙනිදා කියලා කියන්නේ මේ සෙනසුරාදා වෙනකොට වේදිකාවල් සියල්ල අතිශය කාර්යබහුලයි. හෙට රැයින් පස්සේ එළඹෙන්නේ නිශ්ශබ්ද සමයක් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියන විදිහට. ඒතර මේ නිශ්ශබ්ද සමයට කලින් එළඹෙන පළවෙනි රාත්‍රිය මේ නිසා ඊටාම කාර්යබහුලයි. අපි බොහෝ කලාකරුවන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටියා. හැබැයි ඔවුන් අද මේ මොහොතේ මේ වේදිකාවට කැඳවාගෙන යීම ඊටාම දුෂ්කර කාර්යයක් වුණා. මේ පැමිණ සිටින කලාකරුවන් පවා එක්ක පැමිණලා තියෙන්නේ වේදිකාවක ඉඳලා මෙතෙන්ට අවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් කතිකාවතක ඉඳලා මෙතෙන්ට අවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් දර්ශන තලයක ඉඳලා අවිල්ලා තියෙනවා. මේ සියලු දෙනා කාර්යබහුලයි. හැබැයි අපේ ආරාධනාව පිළිගැනීම පිළිබඳව අපි ස්වාධීන රූපවාහිනී ගෞරවය පළ කරන ගමන් පිළිගන්නවා මහාචාර්ය මුදියන්සේ දිසානායක මහත්මයා. අයිබෝන්. අයිබෝන්. ඒ වගේම සම්මානනීය රංගවේදී ජනක් ප්‍රේමමාන මහත්මයා. අයිබෝන් ඔබට. අයිබෝන්. ඒ වගේම ගායන ශිල්පිනී සංජීවනී වීරසිංහ මහත්මිය. අයිබෝන් ඔබට. අයිබෝන් මල්ලි. ඔව්. රූපවාහිනී රංගන ශිල්පිනියක් සහ ගුවන්විදුලි නිලියක් කියන්න පුළුවන් මෙලනි අශෝක මහත්මයා. අයිබෝන් ඔබට. අයිබෝන්. ඔව්. සම්මානනීය රංග ශිල්පියෙක් සහ දේශපාලනයට සම්බන්ධයක් තියෙනවා. හැබැයි මේකෙදි අපි පක්ෂ දේශපාලනය කතා කරන්නේ නැහැ. හැබැයි මේ සියලු දෙනාට මතවාදී මේ දේශපාලනයක් තියෙනවා. ලාල් කුලරත්න ප්‍රවීණ රංගවේදියා. අයිබෝන් ඔබට. අයිබෝන්. ඔව්. ඒ වගේම කැමරාව පොඩ්ඩක් හරවන්නේ පැත්තට කවුද මේ ඉන්නේ කියලා බලන්න. එහා කොනේම මේ තිර රචක සමන්ත කුමාර ගමගේ. දැන් එහෙම කිව්වේ එහෙම නැත්තම් ඔබව අඳුරගන්නේ වෙනස් විදියකින්. සමන්ත කුමාර ගමගේ කියන අපේ මේ දවස්වල අපේ ස්වාධීන රූපවාහිනියේ විකාශයේම ඔබ කතා බහ කරමින් නරඹන කතිකාවතකට මාතෘකා වෙච්ච ගිරිදේවිය ටෙලිනාට්‍යයේ තිරකථා රචකයා. ඒ නිසා මට එහෙම විශේෂයෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය වුණා. ඒ වගේම සම්මානනීය රංගන ශිල්පිනී අනුෂා දමයන්ති. අයිබෝන්. අයිබෝන්. ඔව්. අපි මේ සියලු දෙනා බලන්න ඔබ එක සමතලයකට ගෙනල්ලා තියෙනවා. එක මතවාදයක ඉන්නේ එකම රෑණි කුරුල්ලෝ. ඒ එකම රෑණි කුරුල්ලන් පිරිසකට ආරාධනා කරේ කිසියම් පොදු අරමුණක් වෙනුවෙන්. මහාචාර්ය මුදියන්සේ දිසානායක මහත්මයා ගාවින් මම කතාව පටන් ගන්න කැමතියි. මගේ පූර්විකාවත් උනේ මේ මොහොතේ රටේ හදගැස්ම මොකද්ද? ඔබ හොඳ නර්තන ශිල්පියෙක්. ඔබ එතකොට සෙරෙප්පු දාන්න නැතුව පාවහන් දාන්න නැතුව තමයි නටන්නේ. ඔබට මේ පොළවේ හදගැස්ම හොඳින් දැනෙනවා. මොකක්ද හදගැස්ම මේ මොහොතේ? ඔව් ඇත්තටම මේ හරි බරපතල ප්‍රශ්නයක් වුණා ඇහුවේ. අතිශය බරපතල ප්‍රශ්නයක්. නමුත් මෙහෙමයි. මම හිතන මේ මොහොත මේ දින කීපය ලාංකේය ඉතිහාසයේ කවරදාවත්ම මිනිස් ජනතාව මුහුණු නොදුන්නු කාලවකවානුවක් තමයි මේක. මෙවැනි වූ අතිශය සංකීර්ණ සමාජ තලයේ මිනිස්සු සංකීර්ණ විදිහට හිතන්න පතන්න අමාරුවෙන් බොහෝ දේවල් කරන්න උදාහරණයක් ගත්තොත් මෙවැනි වූ අසීරු ඡන්දයක් ලාංකේය ඉතිහාසයේ කවදාවත් එන්නේ නැතුව ඇති.
මේ මොහොත ගත්තොත්. ඒක අරබයා මේ අපේ ජනතාව ඒකට පෙළවිලා ඉන්න හැටි, ඒකට වැඩ කරන ආකාරය, ඒක කොහොමද අපි තීරණ ගන්න කියන ආකාරය පිළිබඳ ඔවුන්ගේ හදගස්ම හරි වෙනස්. මං හිතනවා හදගස්ම ටික වැඩියෙන් ගැහෙනවා කියලා. ඒ හේතුව ලෝක දේශපාලන ඉතිහාස තත්ත්වය සලකා බලපුවාම මේ අපට දීලා තියෙනවා ලෝක බලවතුන් අවසාන අවස්ථාවක්. ඒකත් එක්ක කොරෝනාවක් දීලා තියෙන අපිට ස්වභාව ධර්මයෙන් පාඩමක් උගන්වලා තිනවා. අනිත් පැත්තෙන් බලවතුන් අපට පාඩමක් උගන්වන්න වගේ නිකන් ලැහැත්තිලා ඉන්නවා. ඒ අපිට දීලා තියෙන අවස්ථාවක් උරගා බලන්න අපේ අවසාන තීන්දුව. මේ තීන්දුව තමයි මේ මොහොතේ අපේ දේශපාලන වශයෙන් ගත්තාම අපි ගන්නා වූ පොදු ජනතාව ගන්නා වූ තීන්දුව තමයි මේ රටේ ඉතිහාසයේ තීරණාත්මක දිනයක් සංජානනය වෙන්නේ. ඔබතුමා කියන්නේ නව යටත් විජිතවාදීන් විසින් අපේ ලංකාවේ මිනිස්සුන්ට දීලා තියෙනවා උඹලා තෝරගනින්න උඹලගේ අනාගතය මොකද්ද කියලා. ඒගොල්ලෝ දීලා තියෙනවා අපිට උඹලා ඉන්නවනම් ඉන්න පුළුවන්, උඹලා විසින්ම නැති වෙනවා නම් නැති වෙන්න පුළුවන්. මේ දෙක දීලා තියෙනවා. ඒක නිසා මේ මොහොත සෑම තරාතිරමකම ජනතාව ඉන්නේ තිගැස්මකින්. කියන්නේ බයට නෙමෙයි, කල්පනාවකින්. තීරණාත්මක මොහොතක් කියලා මම කිව්වේ ඒකයි. ඒ නිසා මේ මොහොතේ අපි ගන්නා වූ තීන්දුව අපිට නෙමෙයි ගන්න ඕනේ. එතනයි කල්පනා වෙන්නේ. අනාගත પરම්පරාවටයි මේ තීන්දුව බලපාන්නේ. අනාගත પરම්පරාවට තමයි අපි මේ අපේ තීන්දුව මේ අපිට නෙමෙයි. අපි මේ ගන්න තීන්දුව අපිට බලපාන්න නෙමෙයි. අනාගත ශ්‍රී ලංකාවට, අනාගත දරු પરම්පරාවට, උපනූපන් ජනතාවට තමයි අපේ මේ තීන්දුව බලපාන්නේ. මහාචාර්යතුමා මතු කරපු කතන්දරයට එළඹෙද්දී ඒ කියන්නේ මහාචාර්යතුමා කියන විදිහට මෙහෙම ඡන්දයක් මීට කලින් කවදාවත් තිබිලා නැහැ. ඇත්ත. මීට කලින් කවදාවත් අපි අත හොදගෙන ඡන්දේ දාපු එහෙම නැත්නම් අත හොදගෙන ගිහිල්ලා ඡන්දේ දාපු ඡන්දයක් තිබුණේ නැහැ. ගෙදරින් පෑනක් අරන් ගිහිල්ලා දාපු ඡන්දයක් තිබුණේ නැහැ. එහෙම ගත්තම විෂ බීජ නාශක එහෙම නැත්නම් විෂ බීජ නැතුව ගිහිල්ලා ඡන්දයක් දාපු අවස්ථාවක් මීට කලින් තිබුණේ නැහැ. දැන් අපි නාට්‍ය බලන්නෙත් ජනක ප්‍රේමලාල් මහත්තයා අත හොදගෙන ගිහිල්ලා සහ මුඛවාඩම් දාගෙන. ඒ කියන්නේ විස බීජ හරණය කරපු ඡන්දයක් තමයි අපි මේ දාන්නේ. එහෙමනම් මේ තීන්දුව, ඒ කියන්නේ විස බීජත් නැසලා මුඛවාඩම් දාගෙන ගිහිල්ලා දාන මේ ඡන්දය කෙතරම් කෙබඳු පිවිතුරු සහ පිරිසිදු විය යුතුද? ඔව්, ඇත්තම දිනුෂ අපි ඉතිහාසය අරගෙන බැලුවොත් මේ තමයි ජාතියක් වශයෙන් අපිට තිබෙන ඉතාමත්ම තීරණාත්මක අවස්ථාව මේ ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව. මොකද ඇත්තම අපි බැලුවොත් ලංකාව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබන්නේ 1948 අවුරුද්දේ. දැනට අවුරුදු 72ක් ගෙවිලා අවසానයි. නමුත් ලෝකයේ අනිකුත් රටවල් එක්ක මේ අපේ රටේ සංවර්ධන වේගය අපි සාපේක්ෂව සංසන්දනය කරලා බැලුවොත් අපි ඉන්නේ අපිට කිසිසේත්ම සතුටු විය හැකි තත්වයක නෙවෙයි. ලෝකයේ අනිකුත් රටවල් එක්ක සංසන්දනය කරලා බලනකොට. එහෙමනම් මේ අවස්ථාව තමයි අපිට එය නිවැරදි කර ගැනීමට තිබෙන එකම අවස්ථාව. අපි මේ අවස්ථාවේදී වරදා ගත්තොත්, මේක වැරද්දක් කරගත්තොත් මේ අවුරුදු 72ක් එක තැන පල්ලි වී හිටියා වගේ තවත් අවුරුදු 72ක් අපිට බලන් ඉන්න වෙනවා මේ රට යම් කිසි තත්වයකට ගොඩ ගන්නට. ඒ නිසා ඉදිරි අනාගතය පිළිබඳව, අපි අනාගත પરම්පරාවන් පිළිබඳව, අපෙන් පස්සේ මේ රට බාර ගන්න ඉන්න අපේ දරු පරපුර පිළිබඳව ඉතාමත්ම සාධනීය වූත්, නිවැරදි වූත්, ඉතාමත්ම සත්‍ය ගවේෂී වූත් තීරණය ගත යුතු අවස්ථාව මේක. ඔව්. දැන් ඔබේ කතාවත් එක්කම මේ ඔබට උත්තරයට අධික වෙන්න පුළුවන්. නමුත් මම ඔකට බාධා කරනවා මේ හරිනම් යන්න ඕනේ සංජීවනි වීරසිංහ මහත්මිය ගාවට. හැබැයි මම පොඩ්ඩක් එහාට යනවා. මොකද මේ 72 කතාව ඔබ කියපු නිසා. ඒ කියන්නේ 72 කියලා ඔබ ගණන් කරලා කිව්වේ නිදහසෙන් පස්සේ යුගය පිළිබඳව. දැන් නිදහසෙන් පස්සේ යුගයේ රටක් විදියට අපි කිසිදු ජයග්‍රහණයක් ලබලා නැහැ. මොනවද අපි රටක් විදියට ලබලා තියෙන ජයග්‍රහණ කියලා ප්‍රශ්න කරන දේශපාලන මතවාදයන් තියෙනවා. ලාල් කුලරත්න මහත්මයාගෙන් මම කැමතියි දැනගන්න අන්නර ජනක ප්‍රේමලාල් මහත්තයා කතා කරපු දේ කියන්නේ අපි රටක් විදියට මේ අවුරුදු 72 තුල කිසිව දෙයක් ලබලා නැද්ද?
මෙහෙමයි දැන් ජනක් ප්‍රේමලාල් සහෝදරයා කිව්වාගේ ඕකේ පොඩි කුමන්ත්‍රණයක් තියෙනවා. ඔය 72 කතන්දරේ පොඩි කුමන්ත්‍රණයක් තියෙනවා. මේ ඒකේ දැන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න කොට 225 සහ පක්ෂ ප්‍රමාණය සහ මෙතෙක්කල් පාලනය කරපු අයගේ අපි දකින හොඳක් ඇත්තමද කියලා අහන්නේ. ඔව්. දැන් ඕකේ මෙහෙම එකක් තියෙනවා. මට හොඳට මතකයි 1960 අපි ප්‍රසිද්ධම එක තමයි 56 පෙරළිය. බණග මහත්තයා බලයට ඇවිල්ලා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම වගේ ප්‍රගතිශීලී ලිපිවල ගත්ත එක. ඊට වඩා ලංකාවේ හිටව මම ගරු කරන රාජ්‍ය තාන්ත්‍රික නායකයෙක් ඉන්නවා නම් මට අනුව ඒ ගරු සිනමා බණ්ඩාරනායක මැතිනි. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් නෙමෙයි. නමුත් මම ඒ ගෞරවය දෙනවා එතුමියට. මොකද හේතුව 1962 වෙනකොට ලංකාවේ තුන තෙල් කොම්පැනි තුනක් සෙල් කැල්ටෙක්ස් එසෝ කියලා. ඇමරිකාව පුළුවන් තරම් වලිකාව එක නවත්තන්න නමුත් සිනමා බණ්ඩාරනායක මැතිනිය බය නැතුව යහතු කළා. දැන් මේ කාලේ නම් සමහර දේශ පක්ෂවල කට්ටිය ඉන්නවා ඇමරිකාව කියන වචන ඇහෙනකොටම කකුල් දෙක ගැහෙනවා. නමුත් ඒ කාලේ සිනමා බණ්ඩාරනායක මැතිනිය නැත්තම් අදත් තියෙන ඇමරිකන් කොම්පැනි. එදා යහතු නොකළා නම් එහෙම. ඉතින් ඒ වගේ කරපු අවස්ථාවක් තමයි උදාහරණයක් 72 ජනරාජ ව්‍යවස්ථාව හැදුවා. ඉතින්කල් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම 1971 හොරණ විජේවිල්ලා ත්‍රිවණනායක ආණ්ඩුවට විරුද්ධව කැරල්ලක් ගැහුවට නඩුව ගියේ රජිනට විරුද්ධව මේ කටයුතු කළා කියලා. නඩුව ගියේ එහෙමයි. එහෙමනේ කතා නමුත් 72 දී වෙනස් කළා. ඉතින් එහෙම සාධනීය අවස්ථා තියෙනවා. ඊට පස්සේ දැන් අපි 2005 ගත්තොත් එහෙම අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ නැති කළා. ඉතින් අපිට කියන්න බෑ 72 ඔක්කොම ටික මේ හොරුතක් අඩිය හිටුවා. ඒක තර මනුස්සයෙක් මොකද වෙන්නේ? නේ? ඒ ගෞරවය දෙන්න ඔය මං කියන්නේ දැනට කියවෙන්නේ නැත්තේ ලංකාවේ එක්තරා දේශපාලන පක්ෂයක් තියෙනවා. ඒගොල්ලන්ට කවදාවත් මුත් කරන්න බැරි වුණා. ඒ අනික් කරපු අයගත් ඔක්කොම නිෂේධනය කළා දාන එකයි ඉන්නවා. ඒතර ඒගොල්ලෝ බේරිලානේ. ඒගොල්ලෝ බේරෙන්න ඕන කම තමයි හැමෝම ඔක්කොම එකයි කියලා කියන්නේ. එහෙම නැහැ. එහෙම අවස්ථාවල් තිබුණා. මම කියන්නේ සිංගප්පූරු වගේ එකපාරටම මේක අනිත් එක තව එකක් තමයි ලංකාවේ තිබිච්ච දුර්ලභකම තමයි ලංකාවේ ආණ්ඩු. දැන් අපි සිනමා බණ්ඩාරනායක ආණ්ඩුව ගමු 60 ආණ්ඩුව. 60 ආණ්ඩුව ආපු වෙලාව ප්‍රගතිශීලී පියවරවල ඕන තරම් ගත්තා. අරගෙන කරන් යනකොට 1964 දී මහානාම සම්ප්‍රීරෝය දැන් මංගල සම්ප්‍රීරෝයගේ තාත්තා මේකෙන් සිපිසිල මහත්තයත් එක්ක පැනලා ගිහලා ආණ්ඩුව පෙරළුවා. ඊට ආයාව ඉවරපි ආණ්ඩුව. දැන් ඊට පස්සේ දැන් ආයි 70 සමග බලන ආණ්ඩුව 77 දී එන්.එම්. පෙර මහත්තයා එළෙව්වා. ඒකත් කුමන්ත්‍රණයක්. ඊට පස්සේ 77 ආජාසන බලය ගියා. නැත්තම් දැන් ඔය ඔයගොල්ලෝ දන්නේ නැති වගා සංග්‍රාමය කියන එක ලංකාවේ දේශීය දැන් සම්පූර්ණයෙන් තහනම් කළ විදේශීය වාහන ගෙන්නන එක. උපාලි පියට් හැදුවා. ලංකා රේඩියෝ හැදුවා යුනිට් කියෙවලා. ලංකාවේ ඔක්කොම ලංකාවේ වෙන සීලම දේවල් ලංකාවේ බැවුවා. හැබැයි තහනම් කළා ඔක්කොම ගේනේවා. තහනම් කළා හැබැයි ඒකේ අඩුපාඩුකම් නැති බෑ. තිබුණා නමුත් ඉතින් ඒ දේශීය දේවල් දේශීය ආර්ථික දැන් ඔය සීනි වෙනකොට හකුරු පාවිච්චි කරන එක. ඒ හකුරු වල විශාල ඉල්ලුමක් ආවා. එහෙම කරගෙන ගියා දැන්. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් යාපනයේ ගොවියන්ගේ මාකට් එක තිබුණේ කොළඹ. දැන් මිරිස් වැව්වා මිනිස්සු. ලූණු වැව්වා මිනිස්සු. ඔක්කොම ඉන්දියාවේ මාකට් එකක් නැහැ ඒගොල්ලන්ට. දැන් 77 දී දැන් ඔය LTT එක බිහි වෙන්න කවුරක්වත් නොකියන හේතුවක් තියෙනවා. 77 දී ජයවර්ධනාව විරුද්ධාර්ථික පටන් ගත්තා. එතකොට මිරිස් ලූණු සීලම සකල හබ්බමනාම ලංකාවට එන්න පටන් ගත්තා. අර මිනිස්සුන් මේ වෙනද බලක් නැතුව ගියා. ඔව් ඔබ සඳහන් කරන කාරණා තවත් අපි දිගු කරගන්න කැමතියි අපේ මේ සාකච්ඡාවේදී. දැන් අද මධ්‍යම රාත්‍රියේ සිට බලපෑත්වෙන පරිදි රටලූණු වලට ආනයනික රටලූණු වලට විශේෂ මිලක් තව මිලක් එකතු වෙනවා. බද්දක් එකතු වෙනවා. රුපියල් 50ක. එතකොට දැන් මේක හෙට දවසේ ඉඳලා සටන් පාටයක් විය යුතු නැහැ. එහෙම නැත්නම් විය යුතුද? ඔන්න ලූණු මිල වැඩි වෙනවා කියලා. මොකද දේශීය ලූණු කවියාගේ ආරක්ෂාව ගැන කවුද කතා කරන්නේ? අපි කැමතියි දැන් වෙන තැනකට යන ඔබේ ප්‍රවේශයත් එක්කම දැන් මොකක්ද මේ මොහොතේදී අපි දුරදැක්මකින් යුතුව තීරණ ගන්න පුරවැසිය විදියට කරන්න ඕනේ? සංජීවනි වීරසිංහ මහත්මිය ගාවට දැන් ඔබ ගායන ශිල්පිනියක් සමහර වෙලාවට ඔබේ අතීතය දිහා බැලුවම මේ බොහොම නව යෞවන වියේදී ඔබ සමහර වේදිකාවල ගී ගයනවා. ඒ අත්දැකීම් එක්ක ඔබ දේශපාලන බිහිතිකාව කියන එක ඔබ හඳුනා ගන්නවා. වෙන තැනකින් අපි කතාව පටන් ගමුද? ඔව් මට මතකයි මම හිතන්නේ මල්ලි ඔය කියන්නේ ගම්මුදා
වේදිකාව පිළිබඳව. ඉතින් ඒ කාලේ ඇත්තටම මම ඉතාමත් යොවුන් වියේ පාසල් යන කාලේ වගේ ඇත්තටම ඒ භීෂණ යුගය මට මතක දේශපාලන අතීතය තමයි ඒක. ඇත්තටම දේශපාලනික වශයෙන් බොහොම සක්‍රීය චරිතයක් බවට මම පත් වෙන්නේ බොහොම මෑත කාලෙක. හරියට ගත්තොත් අවුරුද්දක් විතර. හැබැයි එකෙන් අදහස් වෙන්නේ අපි මේ කිසි දෙයක් අවධානයෙන් හිටියේ නැහැ කියලා. රටේ ලෝකෙ මොනවද වෙන්නේ කියලා අපි බලාගෙන හිටියා. නමුත් දේශපාලනයට එකතු වෙන්න හෝ ඒ වේදිකාවලට ගිහිල්ලා ගියක්වත් ගන්න ඕනි කියලා එහෙම සිතුවිල්ලක් තිබ්බේ නැහැ. අපි සාමාන්‍යයෙන් අර බහුතරයක් කියන්නේ දේශපාලනය කරගන්න අය ඒ ටික කරගත්තාවේ. අපේ සින්දු හඬ හැම පක්ෂකම කට්ටිය ඉන්නවා නේද? අපි ටෙලි නාට්‍යයක් කරන්නේ හැමෝටම ওই වගේ මමත් එක කාලෙක හිතන් හිටියා. නමුත් දැන් කාලේ අපි ওই භීෂණ කාලේ ගැන කතා කරද්දි මට මතකයි සාගරිකා ගෝමස් හරි දක්ෂ නාට්‍ය ශිල්පිනියක් මෙලනියක් කළ හැමෝටම මතකයි. සාගරිකයි මමයි තමයි ගම්මුද්දා වේදිකාවේ බොහෝ විට ආරම්භ කරන්නේ යම්කිසි ගීතයකින් අපි දෙන්න. ඒ කාලේ මට මතකයි භීෂණ කාලේ ප්‍රේමකීර්ති දල්විස් මහත්තයා රිචඩ් ද සොයිස් මහත්තයා වගේ කලාකාරයෝ ගැන මම කියන්නේ. තවත් බොහෝමයක් අයගේ ජීවිත හිමි වුණා. වෙන එකක් තියා අපි මේ වැඩසටහන මේ අද ඉදිරිපත් කරන සජීව ඉදිරිපත් කරන මේ මැදිරිය ස්වාධීන රූපවාහිනියේ තේවිස් ගුරුගේ මැදිරිය. තේවිස් ගුරුගේ කියන ඒ කියන්නේ දක්ෂ පරිපාලකයා ඝාතනය වෙන්නේත් ඔය කියන යුගයේදී. ඒ කියන යුගයේදී. ඉතින් මට මතකයි නැවත සාගරිකාගේ කතාවට ආවොත් වටිනා ජීවිත ගොඩක් අහිමි වුණා. ඒ කියන්නේ අදර නිදියාගෙන හෙට එළි වෙද්දී කී දෙනෙක් ඝාතනය වුණාද කියන ආරංචි එනකන් බයේ ඉන්න භීතියටපත් වෙච්ච කාලයක් ඒක. එතකොට එකපාරට සාගරිකාගේ අතුරු දහන් වීමත් එක්ක මට මතකයි මගේ දෙමව්පියෝ මාව සංගවනවා. එයාලා හිතුවේ මේ ගම්මුදා වේදිකාවේ සින්දු කියන නිසා එහෙම වුණාද කියලා. නමුත් ඒවා පිටිපස්සේ වෙනම හස්තයන් තිබුණා, වෙනම බලපෑම් තිබුණා. ඒ කියන්නේ නාඳුනන තුවක්කුකරු හිටිය අඥාත මරණ සිද්ධ වුණ කාගේ ඔව්. ඉතින් ටයර් සෑවල් තිබුණා ওই වගේ. මට මතකයි ඒ කාලේ වරින් වර ඊට පසු කාලේ හරි අපි ওই අම්පාර වැනි ප්‍රදේශවල අපි මේ සංගීත සංදර්ශන වලට ගියා ඒ කාලේ. ඉතින් නන්නා දුනන තුවක්කුකරුවරුම ඉන්නවා කියලා අපි කැලෑ පාරවල් වලින් යන්න උනා. ඕම ගොඩ අත්දැකීම් අපිට තියෙනවා ජීවිතේ බේරගන්න. ඉතින් ඒ සියල්ල පහු කරමින් දැන් එනකොට මං හිතනවා වර්තමානයේ මට තියෙන අත්දැකීමත් එක්ක දැන් මේ කාලේ මාසයක් එකමාරක් පමණ අපි විවිධ දිස්ත්‍රික්කවල අපි යනවා මෙවන් කතිකාවලට ජනතාව හම්බ වෙනවා. කොළඹ දිස්ත්‍රික්කේ පමණක් නෙවෙයි තංගල්ල හෝ වේවා මාතර හෝ වේවා හැම තැනකම වගේ. එතකොට අර කියපු හදගැස්ම අපිට දැනුණා මිනිසුන්ගේ කතා බහ කරනකොට කොහොමද කියලා. පොදුවේ සමස්ත ජනයා ශ්‍රී ලාංකිකයාට වෙනදට වඩා වගකීමක් තියෙනවා මේ ඡන්දය පිළිබඳව. අර පුරුද්දට කැපුවත් කොළ හෝ කැපුවත් නිල් කියන තැනින් වෙනස් වෙලා කියලා මට හිතෙනවා. පෞද්ගලිකව මම ඒක හොඳ සාධනීය තත්ත්වයක් විදිහට දකිනවා. ඒ කියන්නේ පුරුද්දට මගේ පවුලම දුන්නේ ඡන්දේ මෙයාට ඒකින්ද දෙනවා කියන එක නැති වෙලා දෝ කියලා මට හිතෙනවා. මිනිස්සු වෙනසක් බලාපොරොත්තු වෙනවා. උගත් බුද්ධිමත් කියන මිනිසුන් හොයන්න ටිකක් මිනිස්සු හොයනවා. ඉන්න අපේක්ෂකයන් අතරින් කාටද දිය යුත්තේ මේ මිනිස්සු පහුගිය කාලේ මොනවද කරේ? ඒවත් හොයනවා. දැන් මං හිතන්නේ රූපවාහිනියට ඇවිල්ලා කවුරුනෝ ලොකු වචන ටිකක් පාවිච්චි කළා හෝ අතපය දිගෑරලා කෑ ගහලා යම් කිසි ප්‍රෝඩාවක් හෝ මුසාවක් කිව්ව පමණින් මිනිස්සු එක පිළිගන්නේ කියලා. ඒමත් සුළුතරයක් ඇති. නමුත් මිනිස්සු හොයනවා මේ රට අවුරුදු 70 ගානක් තිස්සේ දියුණු වෙමින් පවතිනවන ශ්‍රී ලංකාව. ඒක වෙනස් කරගන්න සුදුසු නායකෙක් දැන් පත් වෙලා තියෙනවා නම් දුර දැක්මක් ඇති මුළු ජාත්‍යන්තරයේම ප්‍රසාදයටපත් වෙච්ච දැන් හැමෝම කතා වෙන කොරෝනාවේ සමහරු ඒ කෘතවේදී භාවයවත් මේ නායකයට දෙන්න කැමති නෑ. ඔව් ඔතනින් මම හිතන්නේ අර මම මේ ලාල් මහත්මයාගෙන් අහපු ප්‍රශ්නෙත් කොටසක් තිබුණා. ඒ කියන්නේ ඇත්තටම මේ නිදහසෙන් පස්සේ අපි කිසිවක් දිනාගෙන නැද්ද? එහෙම ඒ කියන්නේ සාහසික තර්කවලට යන්න පුළුවන්ද කියන එකට හොඳ උත්තරයක් තමයි මේ COVID-19 වසංගතයත් එක්ක ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය සහ විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය අපි ලෝකේ කොරෝනා මර්ධනය කරපු රටවල් අතරේ ඉහළ තැනකට එන්නේ ලංකාවේ මේ නිදහසෙන් පස්සේ බිහිවෙච්ච සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය නිසා. ඒ නිසා මේ සාහසික තර්කවලින් මේ 225ම වැඩක් නැහැ. එහෙම නැත්නම් නිදහසෙන් පස්සේ කවුරුත් කිසි දෙයක් කළා නැහැ. එහෙම සාහසික තර්කවලට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නය බුද්ධිමත් ඔබෙන් අහන්න ඕනේ. දැන් මිලියන් සුක මහත්මිය දැන් මේ කතා බහ වෙනවා මිනිස්සු මේ වෙද්දී මේ මොකක්ද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව සංවේදී. හැබැයි නිකන් එළිය බැලුවාම කිසි කලබලයක් නැහැ වගේනේ පේන්නේ. නිහඬ බවක් නේ පේන්නේ. නෑ එහෙමම නෙවෙයි.
මොකද දිනෝෂ මෙහෙම ගත්තොත් අපි අතීතයේ සිදුවීම් මතින් තමයි මේ අනාගතය ගොඩ නැගෙන්නේ. අනාගතයේ සිද්ධ වෙන දේවල් මතින් තමයි අනාගතය ගොඩ නැගෙන්නේ. ඒක නිසා මිනිස්සු දැන් දැනුවත්. ඒ කියන්නේ අපේ ජනතාව ගොඩක්ම අපි විහිං කරගත්ත ව්‍යසනයන් තමයි ඉතිහාසයේ තියෙන්නේ. දැන් නිදහස ලැබුවට පස්සේ අපි විසින් කරගත්ත ව්‍යසනයන් තියෙනවානේ 50 ගණන් වල ඊකට 71 තරුණාසහානිය ඊගාවට 83 කලබල උන් හිටිතැන් නැති කරගත්තා උතුරේ මේ දකුණේ. ඉතින් ඊට පස්සේ භීෂණ සමය ඔහොම බලනකොට අපි විසින් ඇති කරගත්ත ව්‍යසනයන් තමයි තියෙන්නේ. ඒ වලින් දැන් ජනතාව හෙම්බත් වෙලා. අපි කියලා කියන්නේ ඡන්දදායකයා විසින්ම ගත තීරණ ප්‍රතිඵල. ජනතාව විසින්ම හෙම්බත් වෙලා සහ අත්දැකීම් තුලින් ඒ අය දැන් හොයනවා. දැන් නිශ්ශබ්ද කියන්නේ නිශ්ශබ්දතාවයේ මත තියෙනවා හරි තියුණු මේ අරමුණක් තියෙනවා ඒක. ඒ අරමුණ කරා නිශ්ශබ්දතාවයෙන් හරි යාලා ඒ අරමුණට ළඟා වෙනවා කියන එක මට විශ්වාසයි. මොකද හොඳ නායකයෙක් ශක්තිමත් නීතිගරුක විනයගරුක නායකයෙක් රටක ඉන්නකොට තව නායකයෝ සමූහයක් ඒවට අබිහි වෙනවා. ඒත් හොඳ මේ ශක්තිමත් නායකයෝ. ඉතින් එහෙම නායකයෝ බිහි වෙනකොට රටක ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් නැති වෙලා ගිය දේවල් ආපහු ලැබෙනවා කියන බලාපොරොත්තුව පුංචි බලාපොරොත්තුවක් මේ විශේෂයෙන්ම මේ ජනතාව අතර තියෙනවා. ඒක තමයි ඒගොල්ලෝ නිහඬව අරමුණ කරා ඒගොල්ලෝ යනවා කියන එක තමයි මට හිතෙන්නේ. ඒ ඔබේ නිරීක්ෂණය එහෙම. එතකොට දැන් අනුෂා දමයන්ති රංගන ශිල්පිනිය ගාවට ගියොත් දැන් ඔබ කොච්චර කොහොමුණත් මෙහෙම කැමරාව ඉස්සරහට ගෙනල්ලා පෙන්වුවාට පස්සේ ඔබ ඒ කියන්නේ නර්තන වේදිකාවේ සිනමාවේ රූපවාහිනී විතරක් නෙමෙයි ඔබ දේශපාලන වේදිකාවේ චරිතයක් බව හංගන්න බෑ. හැබැයි ඔබ ඉන්න ඒ කියන්නේ මතවාදය ඔබ ඉන්න මතවාදය කියන්නේ ඔබ ඉන්න කඳවුර මොකද්ද? මම හැමතිස්සෙම කටහඬ ටිකක් වෙනස්. සින්දු කියලා නෙවෙයි කියලා අපි දන්නවා. මම ඉන්න කඳවුර මම හිතන්නේ ජනතා කඳවුර. මම හිතන්නේ කලාකාරණියක් හැටියට නිතරම අපි නියෝජනය කරන්නේ අපේ ආදරණීය මිනිසුන්. ඒ කියන්නේ අපි අද මෙතන ඉඳගෙන ඉන්නවනම් ඒ අපිට ආදරය කරපු මිනිස්සු නිසා. එතකොට ජනතාව නියෝජනය කරන්නකොට නම් අපිට හෘද සාක්ෂියක් ඇතුව නියෝජනය කරන්න පක්ෂයක් අවශ්‍යයි. අපිට වේදිකාවක් අවශ්‍යයි. එතකොට සමහර වෙලාවට ඒ වේදිකාවට කලාකාරය යනකොට සමහර රසිකයෝ තරහ වෙනවා. හැබැයි මම හිතන්නේ දැක නිහඬව ඉන්නේ අපරාධකරුවෙක්. ඉතින් ඒක නිසා මම හිතන්නේ අර වරදාන වරප්‍රසාද ගැන හිතන්නේ නැතුව රටක් වෙනුවෙන් ආදරය කරන ප්‍රේක්ෂක වෙනුවෙන් ජාතියක් වෙනුවෙන් අපගෙන අපිට රැක ගන්න දෙයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ අන්න ඒක නිසා ජනතාව නියෝජනය කරන නියෝජනයක් සහ ඒ වේදිකාවේ ඉඳන් මට හැමතිස්සෙම කියන්න ඕනේ ඔබ ඒ කියන්නේ මේ රටේ ඡන්දදායකයා තමා ඊටමත් වැදගත්ම කෙනා කියන එක. ඒකට හේතුව තමයි ඒ කියන්නේ මම වේදිකාවෙත් කියන කතාවක්. ආණ්ඩු හදන්නෙත් ඔබ, ආණ්ඩු ගෙදර අරින්නෙත් ඔබ. රටේ නායකයා තීරණය කරන්නෙත් ඔබ, නායකයා ගෙදර අරින්නෙත් ඔබ. එතකොට එහෙමනම් මේ දැවැන්තම ශක්තිය ඔබ. ඒ කියන්නේ මේ රටේ ඒ කියන්නේ හෙට දවසේ අපේ උපන් දරුවාගේ හෙට දවස රකින්නට තියෙන්නේ. අපිට ඉතිහාසයක් තියෙනවානේ. අපිට දැවැන්ත ඉතිහාසයක් තියෙන මිනිස්සු කොට්ටාශයක්. හැබැයි අපි ආක්‍රමණය කරන්න යන්නේ එහෙම ඉතිහාසයක් නැති මිනිස්සු ටික. ඉතින් අපේ රටේ මිනිස්සුන්ට වගකීමක් තියෙනවා. ඒ ඉතිහාසයට, අපේ උරුමයට, අපේ සංස්කෘතියට පණ දෙන්න පුළුවන් නායකයොත් එක්ක හිට ගන්න. එතෙන්දී අපිට පාටපක්ෂ අයිති වෙන්න සුදුසු නෑ මම හිතන්නේ. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි අපි ශ්‍රී ලාංකිකයි. අන්නේ හැඟීම මත ඉඳගෙන අර මම කිව්ව දේවල් වලට පණ දෙන්න පුළුවන් නායකයොත් එක්ක හිටගෙන මාතෘ භූමියට ආදරය කරන්න ඕනේ. ඉතින් මේ මාතෘ භූමියට ආදරය කරන්න යන ගමනේදී සමහර වෙලාවට සමහර මිනිසුන් මම හිතන්නේ ඒ ගැන එච්චර අවබෝධාත්මක නැතිව යනවා. ඒගොල්ලන් පාට පක්ෂත් එක්ක කුලල් කා ගන්නට යනවා. ඉතින් මම තෝරගත්තා මගේ පෙරමුණ රටට පණ දෙන්න, රට රැක ගන්නට පුළුවන්. හෙට උපදින දරුවට හෙටක් හදලා ඉතිහාසයක් තියෙන මේ රට රකින්න පුළුවන් නායකයොත් එක්ක ඉඳගෙන ඒ නායකයන්ට දැවැන්ත ශක්තියක් දීලා ආදරණීය ජනතාවට කියන්න ඒ නායකයෝ රැකගෙන පසුපෙළ නායකයෝ නිර්මාණය කරන්න. ඒ කියන්නේ අපිට 30 වසරක යුද්ධයක් තිබුණා. දැන් අපි හැමදාමත් දියුණු වෙච්ච රටවල් ගැන කතා කරනවා, සිංගප්පූරුව ගැන කතා කරනවා, අපි රුසියාව ගැන කතා කරනවා. මට මං හිතන්නේ මේ සමාවෙන්න
මේ ඊ타මත්ම වටින වෙලාවක්. අපි වෙලාව බලනවා. තීරණයක් ගන්නව නම් මේ තත්පරෙත් වටිනවා. ඔබට ඇලිත ඔව් අවස්ථාව. ඇමරිකාව ගැන අපි කතා කරනවා. එක එක රටවල් දියුණු වෙච්ච හැටි එහි නායකයන්ගේ පාලන. මම හිතන්නේ ඔක්කොටම වඩා ඒ සියලු රටවල වල නායකයන්ට වඩා මට ඉන්නෝ නායකයෙක්. ඒ කියන්නේ මම නම කියන්න ඕනේ. මම හිතන්නේ අපිට ඕනම් පුළුවන් මේ දේශපාලන පක්ෂ ભેදයකින් තොරව එහෙම නැත්නම් මේ තීරණ කොමිසමේ සභාපතිතුමාට මේ නැගිටලා එන්න වෙනවා මේ රැක් එතුමාට මේ කරදර කරන එක හොඳ නැහැ. ඉතිහාසයේ නමක් ලියවෙන නායකත්වයක් ගැන කතා කරාට ප්‍රශ්නයක් නෑ. මම හිතන්නේ මහින්ද රාජපක්ෂයන් ගැන. එතුමා ගැන මට තියෙන්නේ මේ සියලුම අපි කතා කරන නායකයන්ට වඩා හේතුව මේක 30 වසරක යුද්ධයෙන් බැටකාපු රටක්. ඒ කියන්නේ ලෝක ප්‍රබලම සස්තවාදය නැති කරනවා. මම හිතන්නේ මේ රටේ ජනතාවට දෙන්න පුළුවන් ඉහළම දේ දීලා ඉවරයි. ඊට පස්සේ අවුරුදු කීපයක් ඇතුළත ලොකු සංවර්ධනයකට යනවා. ඒ කියන්නේ 30 වසරක යුද්ධයක් තිබුණු රටක් වෙලා ඉතාම සුළු කාලයක් ඉතාම සංවර්ධිත රටකට යන දෙයක්. ඉතින් එහෙම රටක් එක පාටම කඩා වැටෙනවා. ඒක නිසා මම හිතන්නේ හෙට දවසේදී මගේ පෙරමුණ කාවද නියෝජනය කරන්න කියලා අපිකට මට කියන්න තියෙන්නේ පසුපිළ නායකයෝ නිර්මාණය කරමින් හෙට දවසේ නායකයන් නිර්මාණය කරන ගමන සහ හෙට මේ ජනතාවට වග කියන්න පුළුවන් නායකයෝ නිර්මාණය කරන ගමනේ ජනතාවත් එක්ක පෙරමුණ අරගෙන හෙට මේ රටට පණ දෙන නායකයොත් එක්ක නැගී හිටිනවා. හරි. ඒ කියන්නේ ඔබ අනිත් පැත්තෙන් කියන්නේ ඔබ නියෝජනය කරන රටට ආදරේ කඳවුර ඔබ නියෝජනය කරනවා කියන එක. රටට ආදරේ කරන හා රට රැක ගන්නට පුළුවන්. ඒ කියන්නේ කිසි පාට පක්ෂසෝ සිංහල දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි සියල්ලන්ට එකසේ ඉන්නට පුළුවන් රටක් නිර්මාණය කරන නායකත්වයක් එක්ක ජනතාවගේ පැත්තේ ඉඳගෙන කතා කරනවා. හරි. සමන්ත කුමාරගමගේ මහත්මයා දැන් ඔබ මීට කලින් එහෙම මේ දේශපාලන වේදිකාවල දැකලත් නැහැ. ඊට පස්සේ පත්තරවල දැන්වීම් යද්දි පක්ෂවලට සහයෝගය දෙන්න කියලා එහෙමත් නැහැ. මෙහෙම වැඩසටහන් වල කතා කරන්නෙත් නැහැ. ඇයි ඔබ අදාවේ? ඇයි ඔබ කතා කරන්න හිතුවේ? මං හිතන්නේ දිනුෂ මේක තමයි අපි කතා කරන්නම ඕන අවස්ථාව. අපි හැමතිස්සෙම කතා කරනවා අපේ සාහිත්‍ය කලාව, ටෙලි නාට්‍ය, නාට්‍ය, චිත්‍රපටි, එහෙම නැත්නම් නර්තන මේ හැම තැනකම ස්වභාවිත කලාවක් කතා කරනවා. අපේ මාතෘකාව තුලත් තියෙන ස්වභාවිතය. මේ ස්වභාවිත කලාවක් රටකට පවතින්න නම් හොඳ මානසිකත්වයක් තියෙන ජනතාවක් රටේ ඉන්න ඕන. ඒ ජනතා මානසිකත්වය හොඳ ජනතාවක් ඇති කරන්න හොඳ නායකයෙක්, හොඳ දේශපාලන බලකාධිකාරියක් මේ රටේ තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි උදාහරණයක් ගත්තන් පස්සේ තමන්ගේ වී ටික විකුණ ගන්න බැරිව දුක් විඳින මානසික පීඩනාවෙන් ඉන්න ගොවියන්ට, එහෙම නැත්නම් තමන්ට රස්සාවක් නැතුව මේ රටේ උපායධාරී සහ උසස් පෙළ සමත් මේ තරුණයන්ට, එහෙම නැත්නම් තමන්ගේ දරුවා ගෙදරින් එළියට ගිහිල්ලා ආපහු එනකන් ඉන්න දෙමව්පියන්ට මත්ද්‍රව්‍ය උදරේ කොයි වෙලාවෙ දැහගනීද කියලා ඉන්න ළමයින්ට අපිට කොච්චර මේ කලාව තුළ අපි මොන දේ කරන්න හැදුවත් ඒක හරියාකාරව ග්‍රහණය කරගන්න බැරි වේවි, විඳින්න බැරි වේවි, හරියමං රටක් නැතුව. මේක තමයි අවස්ථාව. අපි මේ කලාව හෝ මේ සාහිත්‍ය හෝ මේ රටේ තියෙනා වූ සංවර්ධනය පවත්වා ගන්න, ඉදිරියට අරන් යන්න තියෙන හොඳම මොහොත මේ ඉස්සෙල්ලාම මේ රටේ ජනතාවට අපි හොඳ මානසිකත්වයක් ඇති කරන්න පුළුවන් එකම මොහොත මේක. ආයෙ අපිට අවස්ථාවක් නැහැ. ඒ නිසා මම හිතනවා අපි කතා කර යුතුමයි කියලා. ඒ නිසාමයි මෙතන කතා කරන්න ලැබුණේ. හරි. ඒ කියන්නේ ඔබ කතා කරන ඔබට මොකක් හරි අනතුරක් පේනවද? එහෙම නැත්නම් අවදානමක් පේනවද? ඔව්. දැන් හොඳම උදාහරණය තමයි මේ වෙනකොට අපිට මේ කොරෝනා වසංගතයේ හින්දා අපිට විදේශ අපේ රටෙන් හිටිය විදේශ ශ්‍රමිකයන් ක්‍රමයෙන් ආය ලංකාවට පැමිණීම වෙනවා. එතකොට අපිට ඒ අහිමි වෙන විදේශ විනිමය ඊළඟට අපේ සංචාර කර්මාන්තය වැටෙනවා. මේ හැම දෙයක්ම වෙද්දී අපි හරි භයානක අනාගතයක ඉන්නේ. එතකොට අපිට නිවැරදි දැක්මක් තියෙන, නිවැරදි වැඩපිළිවෙලක් තියෙන නායකයෙක් හෝ දේශපාලන බලතන්ත්‍රයක් නොතිබුණොත් අපේ රට හුඟක් අගාධයක වැටෙනවා. මේක අවස්ථාව ඒක. අපි කරන්න ඕන එහෙම පුළුවන්, එහෙම බය නැති, එහෙම වැඩපිළිවෙලක් තියෙන, විශේෂයෙන් දැක්මක් තියෙන නායකයන් පිරිසක් අපි බිහි කරගන්න ඕන. හරි. දැන් ඊළඟට මේ දෙවනි වටේට යන්න මම එක ප්‍රශ්නයයි අහන්නේ සියලුම මේ ගෞරවනීය කලාකරුවන්ගෙන්. ඒ තමයි සමහර විට ප්‍රේක්ෂක ඔබට මේ මොහොතේදී මතුවෙන ප්‍රශ්නය. කලාකරුවෝ කලාව ගැන කතා කරන්නේ නැතුව ඇයි මේ ආණ්ඩු හදන්නේ? ඇයි මේ මන්ත්‍රීවරු පත් කරන්නේ? මේ පාර්ලිමේන්තු හදන්න කතා කරන්නේ. ඕක තමයි ඊළඟ ප්‍රශ්නය. සියලුම දෙනාට මම මේ ප්‍රශ්නෙට පිළිතුරු බලාපොරොත්තු වෙන සියලු දෙනාගෙන්
ඊට කලින් විරාමයක් ලබනවා. අපේ මේ කතිකාවත අභාවිතයෙන් සුභාවිතයට ජනතාව විදියට පරමාධිපත්‍ය බලය පවතින්නේ ඔබ සහ මා අතේ. එතකොට පරමාධිපත්‍ය බලය අභාවිතයට නොගෙන සුභාවිතය පිණිස යොදා ගැනීම තමයි අපේ මේ කතිකාවතේ අරමුණ. මහාචාර්ය මුදියන්ස දිසානායක මහත්මයාගෙන් දෙවන වටේ ආරම්භ කරන්නම්. ප්‍රශ්නේ පැහැදිලිනේ ඔබතුමාට. ඕකම තමයි ප්‍රශ්නෙත්. ඔව් දැන් එතනදී ඇත්තටම ප්‍රශ්නයක් වෙන්නේ කලාකරුවෝ කියන්නේ සමාජයේ එක පුරුකක්. අපිට කලාව කරන්න රටක් තියෙන්න ඕනේ. අපිට කලාව කරන්න රටක් තියෙන්න ඕනේ. අපි කරන කලාව තේරුම් ගන්න පුළුවන් ප්‍රේක්ෂක පිරිසක් ඉන්න ඕනේ. ඒ ඊළඟට ඒක අගය කරන තව කණ්ඩායමක් ඉන්න ඕනේ. අපිට පවතින්න පුළුවන් වෙන්න ඕනේ. පවතින්න පුළුවන් වෙන. රුසියාව එක්තරා අවස්ථාවක රුසියාවේ හිටු කලාකරුවෝ 90ක් යුරෝපේ රටවල පැනලා ගියා. ගොරබචොව් ආණ්ඩුවෙන් පස්සේ. ඇයි? සමාජවාදී ආණ්ඩුව තිබිලා පීඩන තිබිලා කලාකරුවෝ පැනලා ගියා විදේශ රටවලට. ඒක කරන්න බැරි හින්දා ප්‍රශ්නවත් වෙලා. දෙක කතාවක්. ඉතින් අපිටත් මේ කලාව කරන්න රටක් ඕනේනේ. ඔව් දැන් අපිත් එහෙම අහලා තියෙනවා මහාචාර්ය සුනිල් ආරියත් මහත්මයා එහෙමත් ඔරුවකින් පැනලා ගියා කියලා. පැනලා ඉන්දියාවට කියන්නේ නන්දමාලනී එහෙම එක. ඔව්. එතකොට දැන් හිතන්නකෝ අපිට අපේ කලාව කරන්න පුළුවන් වෙන්න බෑ. දැන් අපි එක්තරා අවස්ථාවක අපිට එළඹුණා අපේ මේ රංගන ශිල්පියෝ ශිල්පිනියෝ මේ ගායකයෝ මේ අය අන්තිම මොනවද කළේ? හඬ කවන කට්ටිය බවට විතරක්පත් වුණා. රංගපාන්නේ කට්ටියක් ස්ක්‍රිප්ට් එක කාගේවත් ඊළඟට මෙහෙට ගෙනල්ලා පෙන්නනවා. අපේ කට්ටිය ටික දවස් මාස දෙකක් විතර ඒ වෙනස ඉල්ලපු කට්ටියම ගිහලා ටිකක් හඬ කෙවුවා. මෙන්න හඬ කවලා තව මාස දෙකක් ගියාට පස්සේ ඒක හඬ කවලම එවනවා. හරි අපේ කට්ටිය ඒක දිහා බලන් ඉන්නවා. එයාට ජීවත් වෙන්න කමකුත් නැතුණා. අපේ නළුලි යන්න ගායකයන්ට මම මේ අපහසු නෙමෙයි වෙච්ච දේ. අපේ කලාව කෝ එතකොට. අපේ සංස්කෘතියේ අපේ ජනතාවගේ පැත්තට දේවල් වුණාද නෑනේ. ඒ නිසා කලාකරුවෝ තමයි බලන්නේ කලාකරුවන්ට තමයි අනාගත දැක්ම ඍෂිවරු වාගේ දාර්ශනිකයෝ වාගේ කලාකරුවෝ තමයි හොඳට ඈත පේන්නේ. ලෝකේ විශේෂයෙන් ගත්තම සමාජවාදී කඳවුරු වලට නායකත්ව දුන්නේ කවුද? කලාකරුවෝ. කලාකරුවෝ තමයි කලින් දැක්කේ මෙන්න මෙහෙම වෙනවා. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා. බලන්න ඔය හොඳ නිර්මාණකරුවන්ගේ නිර්මාණ කියවලා බලන්නකෝ. ඒතර ඒක නිසා ඒ කලාකරුවන් මේක පේනවා. ඔව් ඒ කියන්නේ රුසියානු විප්ලවයේ සිද්ධ වුණේ විප්ලවයට එක කැටපෝලයක්වත් නොගත්ත ගෝකුයි මේ අම්මා ලියපු ගෝකි නිසා කියලා කියනවනේ නේ. පෑනනේ. පෑනෙන් තමයි විප්ලවය සිද්ධ කළේ. ඒ කියන්නේ හේතුව ඒ දාර්ශනික ඥානෙන්නේ. ප්ලේටෝ කියවනේ ජනරාජ්‍ය කෘතියෙන් කලාකරුවෝ කලාකාවක් කරන්න ඉස්සලා දේශපාලන ගැන අවබෝධයක් තියෙනවා. ප්ලේටෝ කියවනේ අද ඊයේ නෙමෙයි. ඒතකොට ඒක නිසා මේ අපිටත් මේ කවුරු හරි ආණ්ඩුවක් හදපු දෙන් ඕන කෙනෙක් ආණ්ඩු කරපු දෙන් ඕන කෙනෙක් ආපු දෙන් කියලා අපිට නිහඬව බලන් ඉන්න බෑ. අපිටයි ඒක බලපාන්නේ. අපිටයි කලාකරුවන්ටයි බලපාන්නේ. මේ අපි නියෝජනය කරන ලක්ෂ සංඛ්‍යාත කලාකරුවෝ ලෝක රටේ ලෝකෙින් ඒ අයට බලපාන්නේ. දැන් උදාහරණයක් ගන්නකො මම දැන් පහුගිය කොරෝනා වල මේ කොරෝනා තත්ත්වය කවුරුත් ඇති කරපු එක නෙවෙයි. ඒක නම් මතවාද තියෙනවා. ඒක වෙන කතාවක්. කොරෝනා බලපෑවනේ. ඒකෙදි බැලුවේ නෑනේ කලාකරුවන් මේක වෙන්න නරකයි, අරයට වෙන්න නරකයි කියලා බැලුවේ නෑනේ. බකින්හෑම් මාලිගාව සිට වයිට් හවුස් එකේ සිට සියලු දෙනාටම මේක පොදුවේ බලපෑවා. අපිට මොකද උනේ ඒතකොට? අපි මේ රටේ ජීවත් වෙන්න බෑ. කලාකරුවන්ගේ ආර්ථිකය අනික්කාගේ ආර්ථිකය වැටෙනවා වගේ අපේ ආර්ථිකයත් වැටෙනවා. අපි සියලු දෙනාගේ අපේ විතරක් නෙමෙයි. එතකොට අර මහත්මයා කියපු කාරණාත් එක්ක නේද අපිට දැක්මක් තියෙන කෙනෙක් මේ වෙලාවේ ඕන වෙනවා අර අපි කලාකරුවෝ කියලා නිකන් බලා ඉන්න බෑ. අනාගතේ අපිට එනවා ඇත්තටම තව අවුරුදු 2ක් 3ක් යනකොට අපිට ඛණ්ඩ නැතුව මැරෙන්න වෙනවා. ලෝක ආහාර අර්බුදයක් ගෝලීය ආහාර එනවාමයි ගෝලීය ආහාර අර්බුදයක් එනවාමයි. හේතුව දැන් කාටවත් වගා කරන්න බෑ. වෙන රටවල ඉන්න අපේ කට්ටියත් ලංකාවට ඉන්නේ එහෙ ඉන්න බෑ. ඒතකොට ඒ ආගේ රසායන තියෙන එක නෙමෙයි දුක් වෙන්න ඕන. ඒගොල්ලෝ අපි එන එක ගැන සන්තෝෂ වෙන්න අපිට විදේශින් නැති වෙන වෙන කතාවක්. හැබැයි ඒගොල්ලෝ මෙහි ඇවිල්ලා පණ බේරගෙන ඉන්නවා. තමයිට මෙහෙන් යකට බැන බැන යන්න ඇති. ඒනවා දැන් මෙහෙට ඇවිල්ලා පණ බේරගෙන ඉන්නවා. අනාගතේ අපිට එනවා ආහාර අර්බුදයක්. ඒ නිසා තමයි අපේ නායකයෝ කිව්වේ පුළුවන් තරම් වගා කරපළා කියලා. මෙතුමා කිව්වා එක්තරා බණ්ඩාරනායක මැතිණිය යුගයේ කාලේ ස්වයං පෝෂණ වැඩපිළිවෙලක් ආරම්භ කළා කියලා. මිනිස්සු බැන්න හාල් පොල් දැම්මා, අරවා දැම්මා, මේවා දැම්ම කියලා බැලුවා. මම ඒ කාලේ අත්දැකීම් තියෙනවා. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් ඒ කාලේ. මං ගමේ ගිහලා යනකොට හාල් මේ තේරු දෙකක් අරගෙන එනවා. එකක් පොට්ටක් හංගගෙන ඇවිල්ලා බස් එකේ සීට් එක ඇතුලේ තියලා තියෙනවා. අහුනොත් පොලිසිය ගන්නව නැත්නම් ඒක අරගෙන එනවා. නමුත් අපේ දේවල් අපි හදා ගන්න ඕනේ. ඇයි?
කොහේ කවුරුත් එවන්නේ නැහැ දැන්. එහෙ ඔක්කොම මැරිලා. එහෙත් මිනිස්සුන්ට මේ වගා කරන්න දෙයක් නැහැ. ඒගොල්ලොන්ට කණ්ඩ නැතු අපිට මෙහර කණ්ඩ වෙනවද? එවන්නේ නැහැ. නිසා අපිට ගැළපෙන දේවල් ටිකක් හදාගත්තාම බඩගින්නින් නැතුව ඉන්න පුළුවන්. ඔව් ඔබතුමා මේ ගෙන යන්නේ, ඒ කියන්නේ අපේ මතවාදය ගෙනියන්නේ අපිට ජාතිකත්ව ආර්ථිකයක්, ඒ කියන්නේ නැෂනල් ඉකොනොමි කියන සංකල්පයට අපි යන්න ඕනේ කියලා. මම හිතන්නේ ලෝකයේම මේ COVID-19න් පස්සේ කතා කරමින් සිටින්නේ මොකද්ද ඊළඟ ආර්ථික මොඩලයේ විය යුත්තේ කියලා. මීට දින කීපයකට කලින් මේ දිනවෙන පුවත්පතට ලිපියක් දාලා තිබුණ සාකච්ඡාවක්. ඒ තමයි ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමල් චන්ද්‍ර මහත්මයා. ඔහු කියනවා ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තය තුළින් දැනට රටේ මුළු පරිභෝජනයට අවශ්‍ය සීනි 10% ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ දැනට අපි ওই උදේ හවස සීනි කෑව වුණාට ලංකාවේ අපි නිෂ්පාදනය කරන්නේ අපේ වලින් 10%යි. එතකොට ඛනිජ තෙල් වලින් පස්සේ වැඩිම විදේශ මුදල් ගලා යන්නේ සීනි වලට. අපේ රට සීනි වලින් ස්වයංපෝෂිත කරන්න රටේ භූමි ප්‍රමාණය මදි. ඒ වුණත් අපිට තව අවුරුදු 10කින් 15කින් පස්සේ පරිභෝජනයට අවශ්‍ය සීනි ප්‍රමාණය 40% වගේ නිෂ්පාදනය කරන්න අපිට පුළුවන්. මේ අලුතෙන්පත් වෙච්ච සභාපතිවරයා කියන්නේ වැඩ කරන්න ඉලක්කයක් දුන්නායින් පස්සේ ඒ ඕන් යන ඉලක්කය. කියන්නේ අපි මෙහෙම තැනකට රටක් විදියට යා යුතුයි. එහෙම නැතුව නැවෙන් සීනි ගෙනල්ලා කඩෙන් සීනි අල්ලට කාලා ගෙනල්ලා අපිට නාට්‍ය බලන්න යන්න ආර්ථිකයක් ගොඩනගෙන එකක් නැහැ. එහෙම නැත්නම් චිත්‍රපටියක් බලන්න යන්න ආර්ථිකයක් ගොඩනගෙන එකක් නැහැ. එහෙම අපේ උපයන මුදලින් අතිරික්තයක් චිත්‍රපටියක් නාට්‍යයක් බලන්න යම් මුදලක් ඉතුරු කරගන්න පුළුවන් නම් ඒ කොහොමද නැවත වතාවක් අපි දේශීය ආර්ථිකයට යා යුතුද? කියන මේ ඒකෙන් අදහස් වෙන්නේ නැහැ බර කරත් වලින් යනවාද කියලා. ජනක ප්‍රේමලාල් මහත්මයා මේ රංගපෑමට එන්න කලින් ගුරුවරයෙක් සහ විශේෂයෙන්ම ගණන් හිලව් එක්කනේ මේ ඉගැන්නුවේ. මම කැමති පොදු ප්‍රශ්නය ඇයි මේ කලාකරුවෝ දේශපාලනය කතා කරන්න කියලා මෙන්න මේ මෙතනින් පොට අල්ලගෙන කතාවට එනවනම් මම කැමතියි. ඔව් මේ මහාචාර්යතුමා එක බොහොම අපූර්වට විස්තර කළා. ඊට වැඩිමනත් වශයෙන් තමයි මම ඒක කතා කරන්නේ. දිනුෂ මේ ප්‍රංශයේ හිටියා බොහොම ප්‍රවීණ නාට්‍යවේදියෙක් ජීන් පෝල් සාත්‍රේ කියලා. සාත්‍රේ කියනවා මෙන්න මෙහෙම රටක ආණ්ඩු දෙකක් තියෙනවා. එක ආණ්ඩුවක් තමයි දේශපාලනඥයින්ගේ ආණ්ඩුව. අනිත් ආණ්ඩුව තමයි කලාකරුවන්ගේ ආණ්ඩුව. මොකද දේශපාලනඥයින්ට කරන්න බැරි දෙයක් මේ කලාකරුවන්ට කරන්න පුළුවන්. දේශපාලනඥයින්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා මිසක් ඒ මතවාදයන් ජනතාවගේ හදගැස්මට එකතු කිරීමට ඔවුන්ට තියෙන හැකියාව බොහොම අල්පයි. නමුත් කලාකරුවාට පුළුවන් මිනිස්සුන්ගේ චින්තනය වෙනස් කරන්න. මිනිස්සු හිතන පතන විදිහ වෙනස් කරන්න. මිනිස්සුන්ගේ හදගැහෙන රාවය වෙනස් කරන්න. ඒ ශක්තිය තියෙනවා කලාකරුවන්ට. ඒ නිසා යම්කිසි මතවාදයක් රට පුරා ව්‍යාප්ත කරන්නට දේශපාලනඥයන්ට වඩා ඉදිරියෙන් ඉන්නේ කලාකරුවෝ. මිනිස්සු කලාකරුවන්ට බොහොම ආදරය කරනවා දේශපාලනඥයින්ට වඩා. ඒ නිසා කලාකරුවෝ යමක් කිව්වොත් මිනිස්සු ඒක දේශපාලනඥයෙක් කියපු දෙයට වඩා බොහොම දුරට ගිහිල්ලා හිතනවා. ඇයි මේ මිනිස්සයා මෙහෙම දෙයක් කිව්වේ? එතකොට දේශපාලනඥයෙක් දිහා බලන ආකාරයට නෙවෙයි කලාකරුවෙක් දිහා සාමාන්‍ය මිනිස්සු බලන්නේ. අපේ රටෙත් එහෙමයි. අපේ රටේ දේශපාලනඥයෝ දිහා බලන්නේ මිනිස්සු විවිධාකාර දෘෂ්ටි කෝණයන්ගෙන්. මේ මිනිස්සයා හොරා, මේ වංචාකාරයා, මේ ස්ත්‍රී දූෂකයා, ඔය වගේ විවිධ කෝණයන්ගෙන් බලන්නේ. නමුත් කලාකරුවෝ දිහා බලන්නේ මිනිස්සු බොහොම ගෞරවාන්විතව. නාට්‍යකරුවෝ දිහා, මෙතුමා වැනි නර්තන අංශයේ ශිල්පීන් දිහා, ගායිකාවන් දිහා, නළුනිලියෝ දිහා, අධ්‍යක්ෂවරු දිහා බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව තමයි මිනිස්සු බලන්නේ. ඒ නිසා කලාකරුවෙක් යමක් කියන්නේද එය ඉතාමත් ඉහළින් දේශපාලනඥයෙක් කියපු දෙයට වඩා පිළිගන්නවා මහ ජනතාව. දැන් ඒ නිසාම තමයි ඔය අපි දැකලා නැහැ කිසිම වෙළඳ දැන්වීමකට දේශපාලනඥයින් භාවිතා කරනවා. දේශපාලනඥයින්ගේ වඩාත් කලාකරුවෝ ගන්න. මොකද ඒගොල්ලෝ කියන දෙයක් මිනිස්සු පිළිගන්නේ නැහැ කියන එක දන්නවා. ඒ ව්‍යාපාරිකයෝ. ඒ නිසා වෙළඳ දැන්වීම සකස් කරනකොට ඒවට ආරාධනා කරන්නේ පෙනී සිටින්න කතා කරන්නේ කලාකරුවන්ට. කලාකරුවාගේ මාධ්‍යයෙන් තමයි තමන්ගේ දැන්වීම ජනතාව අතරට ගෙනියන්නේ. දැන් බලන්න මොනතරම්. දැන් අද දවසේ මෙතන දේශපාලනඥයෝ මැති ඇමතිවරු හිටපු മന്ത്രിලා ඇවිල්ලා කතා කළාට මිනිස්සු කවුරක්වත් මං හිතන්නේ මේ වෙලාව නාස්ති කළා දේශපාලනඥයිගේ සම්ප්‍රප්ලාපහයි කියලා. නමුත් කලාකරුවෝ ඇවිල්ලා කතා කරනකොට ඒකේ කතාවක් පමණක් නෙමෙයි. ඒක බොහොම තියෙනවා රසවත් භාවය. අපි සාහිත්‍යමය වචන භාෂාවන් දැන් මෙතුමා වැනි මහාචාර්යවරුන්
ඒ කතා කරන දේ මිනිස්සුන්ගේ හදවතේ ගැඹුරු පතුලටම කිඳා බහින්න. ඔබ විග්‍රහ කරන අන්දමට කලාකරුවන් පිළිබඳව ජනතාව දැඩි විශ්වාසයක් තියෙනවා නම් කලාකරුවත් පෙරලා තමාගේ ඔහු ඒ විශ්වාසය රකින්න එපයි. ඔබ කොහොමද ඒ ගිවිසුම? ඒ කියන්නේ ඔබ මොකද්ද ජනතාවට ගෙනියන විශ්වසනීය පණිවිඩය? එහෙම නැත්නම් ඔබේ විශ්වාසය ගොඩනගන්නේ? ඔව්, එතෙන්දී කලාකරුවා තමයි පෙරගමන් කරුවා. සමාජයේ පුරෝගාමියා වෙන්නේ. එතකොට කලාකරුවෙක් කියන්නේ එක පැත්තකින් බැලුවොත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති තැන ඇත්තේ. ඔහු නොයෙකුත් පොතපත කියවලා සමාජයේ විවිධ තරාතිරම් වලට ගිහිල්ලා හැසිරලා කලා නිර්මාණ ඇසුරු කරලා ඒ පිළිබඳව මනා අවබෝධයක් ඇති පුද්ගලෙක්. එතකොට ඒ කලාකරුවාගේ චින්තනය කවදක්වත් වැරදි දිශාවකට ගමන් කරන්න බෑ. ඔහුට අර හංසයා දියෙන් කිරි වෙන් කළා හඳුනා ගන්නවා වගේ හැකියාව තියෙනවා හොඳ දේ මොකක්ද නරක දේ මොකක්ද කියන එක තේරුම් ගන්නට. ඒ නිසා හැමතිස්සෙම හොඳ දේ තමයි තෝරගන්නේ. හොඳම දේ. රටක් පාලනය කිරීමට බාර දී යුත්තේ කාටද? මෙතන ඉන්නවා විවිධාකාර. එතකොට එතන අර දියෙන් කිරි වෙන් කළා තෝරගන්නවා වගේ નિયમિત මේ සඳහා සුදුසුම කෙනා තෝරාගෙන මෙන්න මෙයාට තමයි මම දැන් අපි කලාකරු වුණාට අපිත් මේ සමාජයේ පුරවැසියෝ මේ රටේ පුරවැසියෝ අපිට ඡන්ද අයිතිවාසිකම් තිබෙනවා. ඒ නිසා අපි කලාකරුවෝයි කියලා එහෙම කිසිම විශේෂත්වයක් නැතුව සාමාන්‍ය මිනිස්සු කතා කරනවා වගේ අපිටත් අයිතියක් තියෙනවා. මම කැමති මෙන්න මේ නායකයාට. ඒක ප්‍රකාශ කරන්න. ඒ නිසා අපි කොතෙන්තර ගිහිල්ලා ප්‍රකාශයක් කළොත් මේ වෙලාවේ මේ ඉල්ලන අපේක්ෂකයන් අතරින් මට විශ්වාස කරන්න පුළුවන් මෙන්න මේ හවලාව. මෙන්න මෙයාට තමයි මේ රට බාර දෙන්න ඕනේ. එහෙම කිව්වොත් ඒක දේශපාලනඥයෙක් කිව්වට වඩා පිළිගන්නේ නැද්ද මිනිස්සු? ඔව්. ඒකයි කලාකරුවාගේ ආණ්ඩුව කියලා කියන්නේ. කලාකරුවාගේ ආණ්ඩුව කියලා කියන්නේ ඒක. දැන් ඔබ විග්‍රහ කළා ඒ කියන්නේ කලාකරුවා කෙරෙහි සමාජයේ ලොකු විශ්වාසයක් තියෙනවා දේශපාලනඥයන්ට වඩා වැඩි විශ්වාසයක්. හැබැයි කලාකරුවා පෙරලා ඒ විශ්වාසය රැකිය යුතුයි. ඒක තමයි ලොකුම කොන්දේසි ඒ යුත්තේ. මොකද දැන් කලාකරුවම තමයි සමහර වෙලාවට කියන්නේ ආච්චි වුණත් මොකද හොඳට ලව් කරනවා නම් කියලා. මේ නියෝජනය කරන මතවාදය තුලදී ඒ එහෙම නැත්නම් එතන නෙවෙයි මේ මතවාදයේ තියෙන. මේ කලාකරුවන්නේ එතන නෙවෙයි. පින්කෙත හෙළ රන්දරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා කියන සිතුවිල්ල සහිත කලා පරම්පරාව තමයි අපිට වාසනාවට අද මේ අභාවිතෙන් සුභාවිතයට වැඩසටහනට කතා කරන්න මුණ ගැහිලා ලැබිලා තියෙන අවස්ථාව ලැබිලා තියෙනවා. සංජීවනි වීරසිංහ මහත්මිය ඇයි කලාව ගැන කතා කරන්නේ නැතුව දේශපාලනය ගැන කතා කරන්නේ? ඇයි කතා නොකරන්නේ? අයියා කිව්වා වගේ කලාකරුවෝ කියන්නේ කලාව රැකියාවක්නේ. ප්‍රධාන වශයෙන් ගත්තොත් කලාකරුවා කියන්නේ සංවේදී චරිතයක්. හරියට බොහෝමයක් දේවල් මතු පිටින් දකින්න නැතුව ගැඹුරට දැනෙන චරිතයක් නියම කලාකරුවා. එතකොට මේ කලාකරුවා ක්‍රිකට් ක්‍රීඩකයා, දොස්තර මහත්තයා, ඉංජිනේරු, ගෝවියා මේ ඔක්කොම වෙන් වෙලා තියෙන තමන්ගේ රැකියා. තමන්ගෙන කුසලතාවයන් සහ තමන්ගේ අත්දැකීම් මේ සියලු දේක තමන් යන මාවත දැන් තෝරගෙන තියෙනවා. හැබැයි සමා වෙන්න ඔබ හොඳ තැනකට ඔබේ උත්තරෙත් එක්ක ගෙනාවේ තමයි මේ වෘත්තීය කලාකරුවන්. එහෙම නැත්නම් කෙනෙක් මේ ක්ෂේත්‍රයේ මේ කර්මාන්තය තුල ඉන්න වෘත්තීය කලාකරුවන් පිළිබඳව. මා කැමති ඔබේ උත්තරයට ගොනු කරනවා. දැන් විශේෂයෙන්ම 2019 පාස්කු දින එල්ල වෙච්ච ප්‍රහාරයෙන් පස්සේ වෘත්තීමය කලාකරුවන්ගේ එහෙම නැත්නම් මේ විනෝදායන කර්මාන්තයේ නියලිච්ච වෘත්තිකයන්ගේ ඉරණම මොකද්ද කියන එකත් එක්කම ඔබ උත්තරේ ගොනු කරනවා නම් වටිනවා. ඔව් මල්ලි මම එතෙන්ට එන්නම්. පසුබිම පොඩ්ඩක් හදාගන්න එකේ උත්තරේට මම අනිවාර්යෙන් එතෙන්ට එනවා. මොකද ඔය පාස්කු ප්‍රහාරයේ ඔන්න මෙන්න මගේ ජීවිතයක් නැති වෙන්න තිබුණු කෙනෙක් මේ කතා කරන්නේ. ඒ මරබිය, ඒ බීතිය මෙහෙම වුණා නම් මගේ ජීවිතෙත් නැති වෙන්න තිබ්බ නේද කියන අත්දැකීම එක්ක මේ කතා කරන්නේ. එතකොට හැමදාම මේ රටේ මට මතක ඇති අතීතේ එහෙම කොහම ලොකු අතීතයක් අවුරුදු 50ක අතීතයක්. එතකොට මේ ඒ අතීතේ මේ රටේ වෙච්ච හැම
අමාරු අවස්ථාවකදීම කලාකාරයා පෙනී සිටියා. මට මතකයි ඒ කාලේ මතකද ඒ කාලේ කියන්නේ සුනාමි පළවෙනි අත්දැකීම. පාරවල් දිගේ ගිහිල්ලා ගෙන්ගෙට ගිහිල්ලා අපි තමයි සල්ලි එකතු කරේ. ඒ මිනිසුන්ට උදව් කරන්න. මට මතකයි 30 වසරක යුද්ධ කාලේ එක්තරා වෙලාවක එතකොට බ්‍රිගේඩියර් විජය විමලරත්න මේ මහත්වරුන් ඉන්නවා. මේ යුද්ධේ වෙඩි හඬ බෝම්බ බිම් බෝම්බ පිපිරෙන ඒ දරුණුතම කාලේ පලාලි කරයිනගර් වගේ තැන්වල අපි කිසිම රුපියලක මුදලක් නැතුව ඇඳගෙන ගිය ගවුම පිටින් අපිට යුද්ධ කරන්න බැහැනේ. අපි බයයි තුවක්කුවක්වත් අල්ලගන්න බෑ අපිට. නමුත් අපිට ඊට වඩා දෙයක් කරන්න පුළුවන්. අර හෙට මැරෙයිද දැන් මැරෙයිද කියලා දන්නේ නැති සෙබළුන්ගේ හිත අයිය කරන්න පුළුවන්. සින්දුවක් කියලා උන් එක කතා කරලා. ඒතර බොහොමයක් සමහර අය එනවා කියලා අන්තිම මොහොතේ නෑවිතුත් හිටියා. දොසක් කියන්න බෑ. මිනිස්සු බයයි. තමන්ගේ ජීවිතේ වටිනවනේ. නමුත් අපි ගියා මට මතකයි මගේ පෞද්ගලික අත්දැකීමක් අපිව අරගෙන ගියේ ලේ තැවරුණු හෙලිකොප්ටර් වල ඒ ලේ ගල් වෙලා. ඒක තියෙනවා පිහිදලා අයින් කරන්න බෑ. මං ඒ සෙබළ සොයරෙන්ගෙන් ඇහුවා මෑ අයියේ මේවා පිහිදන්නේ නැද්ද කියලා. වැඩක් නෑනේ මේ මිස් මේවා දැන් ඊළඟ මොහොතේ ආයි කවුරු හරි සෙබළෙක් වරයි යනකොට ආයි වදිනක දොරවල් නෑ. සමහරට ඒ කතා කරන සෙබළම වෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. ඉතින් මට මේවා හරියම අනුවේදනීය අත්දැකීම්. දැන් ඒ කාලේ අපි හිටියානම් ඒ මොහොතේ ශක්තිමත් කන් පුංචි විදිහකට. සුනාමි කාලේ අපි හිටියානම් සල්ලි එකතු කරලා සින්දුවක් කියලා මොන හරි අරමුදලක් රැස් කරලා ඒ දේවල් කරන්න. ඔය හැම අවස්ථාවෙම කලාකාරයෝ හිටියානම් ඇයි දේශපාලනය ගැන විතරක් කතා කරන්න කලාකාරයට බැරි. මට පුංචි වෙලාවක් දෙනවා නම් කාලයක් තිස්සේ මගේ හිතේ කැකෑරුණු අදහස් ටිකක් කියන්න මේක හොඳ වෙලාවක් කියලා මං හිතනවා. පසුගිය ජනාධිපතිවරණේ කාලේ ගත්තොත් දැන් මම පෞද්ගලිකව එකම එක අවුරුද්දකට විදේශගත වෙලා හිටියා. මගේ දරු දෙන්නාගේ උසස් අධ්‍යාපන වෙනස පෞද්ගලික ජීවිතේ වැඩ වෙනුවෙන්. මේ රටේ බුද්ධිගලණයක් තියෙනවා කියලා හැමෝම කියනවනේ. ඒ කාලේ කොරෝනාවටත් ඔක්කොටම කලින් මිනිස්සු වෙන රටවල් වලට යනවා පාඩි වැඩි රස්සාවල් කරන්න. ඉතින් තම තමාගේ අයිතීන්. එතකොට විදේශ විනිමය හම්බ වෙන ඔක්කොම හරි. නමුත් මේ රටට මොලේ ඇති මිනිස්සු එපා විශේෂඥවරු ඕනේ මේ රට දියුණු කරන්න. එතකොට ඒ වගේ කාලයක මිනිස්සු රට යද්දි මට හැම අතින්ම පහසුකම් තියෙද්දි සුඛෝපභෝගී රටක ඉන්න පාස්කු ප්‍රහාරය අත්දැකීමත් එක්ක මගේ දරු දෙන්නව එක මිනිත්තුවකට එක ජීවිතයක් නැති වෙන රටක් දැන් ඒ කාලේ එහෙම නෙමෙයි තිබුණේ කොරෝනාව නිසා. මගේ දරු දෙන්න ඉන්නේ එවන් රටක. ඔවුන් සුවෙන් සැපෙන් දැනට ඉන්නවා. මම ප්‍රාර්ථනා කරන එක දිගටම එහෙම ඉන්න කියලා හැම දරුවෙක්ම වෙනුවෙන්. එතකොට මම නැවත ආවේ මේ රටේ පාස්කු ප්‍රහාරයේ උණුසුමත් එක්ක කලාකාරයෙක් හැටියට නෙමෙයි මිනිස්සෙක් හැටියට මගෙන් යම්කිසි පුංචි හඬක් නගන්න පුළුවන් නම් හරියාකාර ජනපති කෙනෙක් තෝරගන්න මේ රටට මගේ ලොකු හඬක් නෙමෙයි. හරි පුංචි හඬක්. නමුත් මේ වගේ පුංචි හඬවල් ශක්තියින් ගොඩක් එකතු වුණාම අපිට ලොකු පෙරලියක් කරන්න පුළුවන්. ඉතින් ඒ ටික උගුරු කඩාගෙන මේ අනුෂලගේ වගේ ඒ කාලේ අපි ඒ යුතුයකම ඉෂ්ට කරා. මිනිසුන්ට පහදලා දුන්නා හරියාකාර නායකත්වයක් ඇයි අපේ රටට ඕනේ කියලා. හැබැයි ඒ කාලේ මෙහෙම චෝදනාවක් මම කරනවා සමහර දේශපාලඥයන් පොදුවේ කිසි පක්ෂ විපක්ෂ කිසිම ભેදයක් නැතුව සමහරු දාලා තිබුණ සමහර පුරවැසියෝ වෙනත් කඳවුරු වල අය දැන් හැමෝම බලන් ඉන්නේ කඳවුරු දෙකක් ගත්තොත් මේ කඳවුරේ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේ කඳවුරට ඒ මතවාදයන් දරන්න බෑ. එතකොට අපි ගැහැණු අය කාන්තාවන් හැටියට අපිව නිහඬ කරන්න පුළුවන් හොඳම ආවිය තමයි අපිට මූණු පොත් ආහාර මෙහෙ දාලා අපහාසයට ලක් කරන එක. ඔහොමයි කියලා ඕවට බය වෙලා අපි නිහඬ වුණොත් අපිට කාන්තාවක් හැටියට තියෙන ශක්තිය 52%ක් එහා ගිය ජනගහනයෙන් කොටසක් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. එතකොට සමහරු කිව්වා මේ සින්දු කියන අය සින්දු කියන්න රංගපාන අය රංගපාන්න. එතකොට මං අහනවා එහෙමනම් ඡන්ද එකතු කරගන්නයි කලාකාරයෝ කියලා. අයියා කිව්වා වගේ කලාකාරයෝ යමක් කියනකොට මිනිස්සු අහනවා. හැබැයි ඒත් එක්කම කලාකාරයන්ට වගකීමක් තියෙනවා. තමන් කතා කරන කඳවුර වෙනුවෙන්, තමන්ගේ ඇඳුමෙන්, තමන්ගේ පැවැත්මෙන්, තමන්ගේ වචනෙන්, තමන්ගේ අතීතයෙන් කිසිම හානියක් ඒ කඳවුරට නොකරන්න. සහ අත්දැකීම් තියෙන දේශපාලඥයන්ට අපහාස නොකර කොහොමත් ජනපතිතුමාගේ අපහාසාත්මක මඩ දේශපාලනයක් නැහැ. ඒක පාලනය කරගෙන හරි ලස්සන්ට මතවාදයන් ඉදිරිපත් කරලා ගරුත්වය කලා ක්ෂේත්‍රයේ රැකගෙන තමන්ගේ අයිතිය පාවිච්චි කරගන්න කලාකාරයන්ටත් වගකීමක් තියෙනවා. අර ජනක ප්‍රේමලාල් මහත්මයා කිව්වා වගේ ජනතාව කලාකරුවන් විශ්වාස කරනවා නම් ගල් ගහන තැනටපත් නොවී සිටීමේ වගකීමත් කලාකරුවා සතුයි. අපි විරාමයක් ලබන්න සූදානම්.
අපි මේ අභාවිතයෙන් ස්වභාවිතයට කතිකා කරමින් සිටින්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය, ඒ කියන්නේ ඔබේ සහ මගේ පරම අධිපත්‍ය බලය ස්වභාවිතයට ගැනීම පිළිබඳව. මේක අපිට පාර්ලිමේන්තු යන්න බැරි නිසා අපි යම් පිරිසක් තෝරා යවනවා. එතකොට ඒ පිරිස අපිට ඕන විදියට හැසිරෙන්න ඕනේ. ඒ කියන්නේ අපිත් එක්ක තියෙනවා මැන්ඩේට් එකක්, ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුම හදාගන්න එක තමයි අපි දැන් කරන්නේ. හැබැයි ඊට පස්සේ එහෙම යනෝදවි ඒ වැඩේ හරියට කරනවද නැද්ද කියන එකත් අපි විපරමින් බලාගෙන ඉන්නවා. ඇල්ල ගුණවංශ හාමුදුරුවෝ එහෙම ඊයේ පෙරේදා කියලා තිබුණා, පුවත්පත්වල එහෙමත් තිබුණා. ඒ කියන්නේ අපි හදන පාලකයන් විවේචනය කරන්න පටන් ගන්න ඕනේ. වෙන කෙනෙක්ට ඒක විවේචනය කරන්න ගියොත් විනාශය බිහිසුණු වෙන්න පුළුවන්. ඒ නිසා ජනතාව විදියට, ඡන්දදායකයෝ විදියට, පරමාධිපත්‍ය බලය සතු උදවිය විදියට පාලකයන් ගොඩනගන්න වගේම පාලකයන්ව විවේචනය කරන්න, සාධනීය ලෙස විවේචනය කරන්න අපි පැකිලිය යුතු නැහැ. අද මේ ස්වභාවිතයෙන් අභාවිතයට යන සමාජයකට එරෙහිව අභාවිතයෙන් ස්වභාවිතයට යනු පිණිස ඉලක්කයක් ගැනීම සඳහා අපි මේ කතාබහට ආරාධනා කර සිටි මහාචාර්ය මුදයන්සේ දිසානායක මහත්මයාට, ඒ වගේම සංජීවනී වීරසිංහ ගායන ශිල්පිනියට, ඒ වගේම ලාල් කුලරත්න රංගවේදියාට සහ අනුෂා දමයන්ති රංගන ශිල්පිනියට. ඒ වම් පැත්තේ ඊට පස්සේ දකුණේ වුණත් මේ වමේම තමයි ජනක් ප්‍රේමලාල් රංගවේදියාට, ඒ වගේම මෙරණි අශෝකා රංගවේදිනියට සහ රංගන ශිල්පියෙක් විදියට ඔබ අතිශය ජනප්‍රිය චරිතයක් විදිහට හඳුනා ගන්න සමන්ත කුමාර ගමගේ කියන තිරකථා රචකයා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටියේ. තවත් බොහෝ කලාකරුවන්ට ආරාධනා කරා. හැබැයි වුන් සියලු දෙනා කාර්යබහුලයි විවිධ වේදිකාවල. මෙලින අශෝක මහත්මියට තමයි ඊළඟ අවස්ථාව. මම කැමති අර පොඩ්ඩක් වෙන තැනකට යන්න. ඒ තමයි විශේෂයෙන්ම පහුගිය කාලේ ස්වාධීන රූපවාහිනිය දියත් කරපු මනුෂ්‍යත්වයේ සත්කාරය පිළිබඳව ඔබ ඒකට සක්‍රීයව දායක වුණානේ. ඒ කියන්නේ මේ පහුගිය කාල සීමාව තුළ එහි අත්දැකීම් විස්තර කරන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඔව් දිනෝෂ, මම ඒකට එන්නේ ඉස්සෙල්ලා අපෙන් අහපු පොදු ප්‍රශ්නෙට පොඩ්ඩක් කියලා ඉන්න. මොකද කියමනක් තියෙනවානේ, කලාකරුවා දැයි පෙර ගමන් කරුවා කියලා එක පැරණි කියමනක්. ඇත්තටම රටක සංස්කෘතියක් රැකෙන්නේ කලාව නිසා. කියන්නේ සංස්කෘතිය නිසා. සංස්කෘතිය නැත්නම් රටකුත් නැහැ. මේ කලාකරුවන් අපි ඔක්කොම සංස්කෘතිය යටතේ ඉන්නේ. සංස්කෘතික යටතේ ඉන්න අපි මේ කලාකරුවන් ස්වභාවිත සමාජ මෙහෙවරක යෙදෙනවා. ඒ ස්වභාවිත සමාජ මෙහෙවර ගන්නකොට අපි මේ පහුගිය කාලේ අර දිනෝෂ ආපු ප්‍රශ්නෙත් එක්ක බලනකොට අපි පහුගිය කාලේ අත්විඳපු ව්‍යසනය හරහා අපේ කලාකරුවන්ට පුළුවන් වුණා ඇත්තටම සමාජ මෙහෙවරක් කරන්න. ඒ තමයි කලාකරුවන් විසින් කලාකරුවන්ට කළ සමාජ මෙහෙවර. කොවිඩ් වසංගතයත් එක්ක අපිට ඇත්තටම සභාපති සුදත් රෝහණ මහතාගේ සහ ස්වාධීන රූපවාහිනී ආයතනයේ කැපවීම සහ කියන්නේ දක්ෂතාවයේ මත, ඒ ශක්තිය මත අපිට පුළුවන් වුණා අපේ රටේ කලාකරුවන් ගැන හොයා බලන්න. අපිටම මම හිතන්නේ කවුරුවක්වත්ම කළේ නැහැ. කවුරු ගැන බැලුවත් කලාකරුවන් ගැන විශේෂයෙන් බැලුවේ නැහැ කවුරුත්. නමුත් ඒ විශේෂයෙන් කලාකරුවන් ගැන අවධානය යොමු කළ තැන තමයි ස්වාධීන රූපවාහිනිය සහ සභාපති සුදත් රෝහණ මහතා. ඒ මග පෙන්වීම යටතේ තමයි අපිට පුළුවන් ඉන්නේ සෑම කලාකරුවෙක්ගේම දුක සැප බලන්න පුළුවන් තරමින් හරි. එතකොට මේ කලාකරුවන්ට හැඟීමක් ඇති වුණා අනේ අපි තනි වෙලා නැහැ, කලාකරුවන් ගැන බලනවා කියන. අන්නේ සමාජ මෙහෙවරත් එක්ක ගන්නකොට ඊට එහාට ගිය තවත් සමාජ මෙහෙවරක මේ ඊයේ පෙරේදා අපි නියැලුණා. ඒකටත් සභාපතිතුමා මුල් වෙලා කටයුතු කරේ ව්‍යසනයට පත්වෙච්ච කලාකරුවන්ට සහනාධාර ණයක් දෙන්න. ඒ සහනාධාර ණයත් මේ වෙනකොට කලාකරුවන් බොහෝ දෙනෙක් අරගෙනත් තියෙනවා, අරගන්න කටයුතු කරමිනුත් තියෙනවා. ඉතින් මේ කලාකරුවා දේශපාලනය කරනවා කියන්නේ තමයි මේ සමාජ මෙහෙවර. කලාකරුවා කරන්නා වූ ඒ සමාජ මෙහෙවර තමයි මේ අපි පහුගිය කාලේ කරේ දිවාරය නොබලා. ඔව්. දැන් එතනදී දැන් සාමාන්‍යයෙන් ලේබල් වෙලා තියෙනවනේ මේ කලාකරුවා මේ පක්ෂ, මේ කලාකරුවා මේ පක්ෂ කියලා. හැබැයි ඔය මනුෂ්‍යත්වයේ සත්කාරය දියත් වෙද්දි එහෙම ලේබල් ගලවලා තමයි හැමෝටම ඒ අවශ්‍ය සත්කාරය ගෞරවනීය විදියට සැලකුවේ. සහ ඊළඟට ඔය ණය ආධාරකම වේවා ඒවත් එහෙම ලේබල් ගලවලා තමයි ක්‍රියාත්මක විය යුත්තේ. එහෙම වේවි කියන බලාපොරොත්තු අපිට තියෙනවා. ලාල් කුලරත්න මහත්මයා, මේ අපි මේ පොදු ප්‍රශ්නෙට එන්නේ. හැබැයි දැන් කලාකරුවෝ නියෝජනය කරන දේශපාලන කඳවුර මොකක්ද කියලා බැලුවම ඒ කියන්නේ ලිබරල්වාදී දේශපාලන
කඳවුර එක්ක මේ කලාකරුව වැඩිය රැඳිච්ච බව පේන්නේ නැහැ. නැත්නම් අපි 56 බණ්ඩාරනායක මහත්තයා පටන් ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පක්ෂ ප්‍රමුඛ බලවේගයන් එක්ක එහෙම නැත්නම් පරණ වම එක්ක තමයි කලාකරුවෝ ඉන්නේ. මේකේ මොකක් හරි මේ අවස්ථා සම්බන්ධයක් ඔබ දේශපාලන නිසා කලාවේ ප්‍රවීණයෙක් ගුරුවරයෙක් නිසා ගලප ගන්න පුළුවන්ද? ඔව් මේ දිනවල දැන් මේ ඔය අපි කලාකරුවෝ ගත්තාම කලාකරුවෝ අපි කියන සංවේදී කියලා. ඔව් සංවේදී. ඒවට අනිත් සමාජයේ ඉන්න අනිත් අයට වඩා යම්කිසි ප්‍රශ්නයක් ආවොත් යම්කිසි ගැටලුවක් ආවොත් තාම ඉක්මනින් දැනෙන්නේ කලාකරුවාට. දැන් ගිනිස කලින් ආව ප්‍රශ්නේ අර කලාකරුවාට දේශපාලනය කරන්න හොඳද කියන එක ඕක හරි මුසාවක්. මොකද දන්නද? මම ඔයාගෙන් අහන්න ප්‍රශ්නයක්. කවුද ඔබ කියන්නේ? මට එතකොට ඒක උත්තරේ දෙන්න ගියොත් තවත් වෙන පැත්තකට කතාව යනවා. ඒක තමයි. ඒ ඔය කියන අයගේ වේදිකාවක් නැග්ගනම් කවදාවත් කියන්නේ කලාකරුවන් දේශපාලනේ පැයි කියලා. නෑ ඔන්න තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ජාතික මතවාදයේ එක්ක ඉන්න උදවිය එහෙම නැත්නම් කලාකරුවන්ට චෝදනා කරනවා කඩේ යනවා කියලා. එහෙම නැත්නම් විකල්ප මත දෙයක් දරනවා නම් ඒක හරි රැඩිකල්. එහෙම එකකුත් තියෙනවා නේද? ඒක දෙක තමයි. ඒක තමයි දැන් මම කිව්වේ ඒකයි. දැන් ඒගොල්ලන්ගේ මතේ ඉන්නවා නම් එතන දේශපාලනය කරලා වැරද්දක් නැහැ. අනිත් ඔක්කොම වැරදි. ඒකනේ. ඒ නිසා ඒක සම්පූර්ණ මම දිනුස අපි කවුද 1970 මහාචාර්ය සරච්චන්ද්‍ර නැග්ග වේදිකාවට ශ්‍රී බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව පිහිටවන්න 70 හරි ඒක උනේ අර ඊරියගොල්ල මහත්තයාගේ අර ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආව අධ්‍යාපන සම්බන්ධයෙන් ඒකට විරුද්ධව සරච්චන්ද්‍ර මහත්තයා නැග්ග වේදිකාව තමයි මුළු විශ්වවිද්‍යාල පද්ධතියම නැග්ගා. ඔව් මේ පහුගිය අවුරුද්ද ඒ කියන්නේ පහුගිය මාසේ ඊයෙන් ගෙවිච්ච ජුලි මාසේ දවසක තමයි 1980 දශකේ සරච්චන්ද්‍ර මහත්තයාට ඊට පස්සේ පහර දෙන්නේ. ඔව් ඒ කියන්නේ සරච්චන්ද්‍ර මහත්තයලා වේදිකාවලටත් නැග ඊට පස්සේ කාණුවලටත් බැස්ස බහින්න සිදු වුණා. කාණුවලට තල්ලු වුණා. ඒ දේශපාලනේ පොතක් ලියවන ධර්ම සමාජයේ කිව්වෙලා. ඒ ධර්ම සමාජයේ ලියුව එකට තමයි මේ එතන ඒකේ ඒ කාලේ නායකයා කොච්චර දරුණුද කිව්වොත් එහෙම අර සරච්චන්ද්‍ර කියලා එක්කනට ගහන්න මොකද්ද එහෙමයි කියන්නේ. ඒ සරච්චන්ද්‍ර මහාචාර්ය සරච්චන්ද්‍ර නෙමෙයි. ගහලා නෙමෙයි කාණුව දාලා දැන් ආවා. ඒ මොනසර සැලකුවේ. කාණුවට ඇදගෙන ගියේ. ඉතින් එහෙම තමයි සැලකුවේ. ඉතින් මම කියන්නේ අර මං කියන කලාකරුවා තෝරගන්නවා කියලා නිවැරදි පැත්ත. ඉතින් නිවැරදි පැත්ත තෝරගන්න නම් ඒවයි සංවේදී වෙන්න එපා. රචන මහත්තයා වගේ මනුස්සයෙක් ගහනවා නම් ඉතින් ඒ දේශපාලන පක්ෂය වැඩක්ම නැහැනේ. ඉතින් අනිත් එක ඒ දේශපාලන පක්ෂයේ නායකයා තමයි 79 මාතර සාහිත්‍ය උත්සවයේදී ඇහුවේ සාහිත්‍ය කළා කන්නද කියලා. කන්න දෙයක් හම්බුණා. සාහිත්‍ය කළා වාහන කට්ටක්වත් ගන්න හම්බ වෙනවා කියලා කිව්වේ. ඉතින් එහෙම කියනකොට කලාකාරයෝ පැත්තට යන්නේ හරියද? යනවා නම් දැන් අද ඒක මතක් වෙච්ච එක හොඳයි. අද රටේ මිනිස්සු බොහොම ක්‍රූර වෙලා තියෙනවා. දැන් වාහනයක ඇක්සිඩන්ට් එකක් වුණොත් ඒ වාහනේ ඇක්සිඩන්ට් එකට ඉන්ෂුරන්ස් එක ගෙවනවානේ. නමුත් අර මිනිහා වැරදිකාරයයි නිවැරදි එක දෙන්නම් බහින්නේ කොහොමද? දෙන්නට මම මතක් කරලා බැනගෙන තමයි බහින්නේ. අර රක්ෂණ සංස්ථාවේ ගෙවන කතාන්තර මුකුත් නැහැ. එහෙම ඉවසීමක් මොකක්වත් නැහැ. අපි විශ්වාස කරන කලාකරුවෝ වශයෙන් යම්කිසි කාලයක සාහිත්‍ය අපි එහෙම සාහිත්‍ය පොත් 4ක් ඒ ලෙවල් වලට කරපු මිනිස්සුયો. හරිද? ඊට පස්සේ කෑලි හැලි ගිහලා ඔක හොඳට තියෙන ගුරුතරුව නාට්‍යයේ කෑලි හැලි ගිහලා අන්තිමට පොත්වල කෑලි තමයි සාහිත්‍ය පොත්වල කෑලි උනේ. එතකොට ඒ ව්‍යසනය නිසා අර සාහිත්‍ය කන්නද කියලා නිසා අද වෙලා තියෙන සමාජය ඊටාම දරුණු වෙලා තියෙනවා. අපි නොදන්න මිනිස්සු වගේ අහන්න හරි පිරගෙවල් පිරෙනවානේ. පිරගෙවල් පිරෙනවා මිනිස්සු අදත් අර බැක්කන ළමයෙක් මරලා. ඉතින් එහෙම අසංවේදී මිනිස්සු කොටසක් බිහි වෙලා තියෙනවා. අපි කලාකරුවෝ වශයෙන් පිළිගන්නේ ඒ සංවේදීකම ඇති වෙන්නේ කලාවෙන් හොඳ රසිකයෙක් බිහි වෙන්න ඕනේ. රසිකයෙක් බිහි වුණාන් පස්සේ තමයි අර මිනිස්සෙක් බිහි වෙන්නේ. දැන් මම තව වැඩිදුරටත් යන්නම්. ඔය යුරෝප රටවල් වල කාලයක් තිබුණ ප්‍රශ්නයක් මේ වෛද්‍යවරු ඉංජිනේරු ඔක්කොම බිහි වෙන ඒ කැම්පස් වලින් බිහි වෙන කට්ටිය මනුස්සකම නැහැ කියලා. ඒගොල්ලෝ පරීක්ෂණයක් කළා ඊට පස්සේ අනිවාර්ය කළා ඒ විශ්වවිද්‍යාල මහාචාර්යතුමා දන්නවා ඇති ඒ විශ්වවිද්‍යාල මොන පීඨයේ වුණත් සෞන්දර්ය විෂයක් අනිවාර්ය කළා. දැන් ලංකාවේ හොල බලන්න ලංකාවේ ජාත්‍යන්තර පාසල් වල SSC පන්තිය ගිහිල්ලා සෞන්දර්ය විෂයක් අනිවාර්යයි. නමුත් ලංකාවේ ජාතික පාසල් වල නැහැ. ඉතින් මේ අපි විශ්වාස කරන්නේ මේ මරුමුස්කම හැදිලා තියෙන්නේ සාහිත්‍ය රසවිඳීමේ ගුණය නැති නිසා. එතකොට දැන් එහෙමනම් මේක ඇති කරන්න ඕනේ.
මොකද අහන්නේ? නෑ අහන්නේ දැන් ඔබ 93 විතර ඉඳලා මේ අපි ඉතා බාල කාලේ ඔබ මතකයි මේ අර ගාලු කොටුව ළඟ මේ දේශපාලන සමනල පාලම ළඟ මේ දේශපාලන වේදිකාවක ඔබාව නිදහස් කලා සන්ධානය නියෝජනය කර මේ 90 ගණන් වල. එතකොට දැන් මේ දේශපාලන ප්‍රවාහයේ ඉන්නෝ දැන් ඔය කියන විනාශය සංස්කෘතික පරිහානිය වේවා මේ එක රැයකින් උනේ නෑනේ. මොන ඔබ දේශපාලන වේදිකාවේ හිටියත් උත්තරයක් කළා නෑ. ඒක මම කියන එකක් තියෙනවා මේ දිනුෂ දැන් ඔය අපි 72 ගණන් කියනවානේ 72 දී වෙලා තියෙන එකම වැඩේ තමයි හොඳ ආණ්ඩුව අපි තියාගෙන නැහැ. දැන් එහෙම සාහිත්‍ය කලාවට සේවය කරන මනුෂ්‍යයන්ට සේවය කරන රටට සේවය කරන දේශයට සේවය වෙන මොකක්වත් ඕනේ නැහැ දිනුෂ. අවුරුදු 30ක් තිබු යුද්ධය අවසන් කරව මහින්ද රාජපක්ෂ මැතිතුමාව මොකද කළේ? ගෙදර යවුවා. එවල අවුරුදු 5ක් හිටියා විනාශම කරගත්තා. මම කියන්නේ හොඳ ආණ්ඩුවක් තියෙනවනේ කවුරුත් කමන්නේ. මොන දේශපාලන පක්ෂ වුණත් කමන්නේ රට ආදරය කරන, ජාතිය ආදරය කරන, සාහිත්‍යයට කලාවට සේවය කරන ආණ්ඩුවක් තියෙනවා නම් මොන පාට වුණත් කමන්නේ, මොන පක්ෂේ වුණත් කමන්නේ ඒක තියාගන්න ඕනේ. අපේ රටේ වෙන්නේ උදාහරණයක් මම කියන්නම්කෝ. ලංකාවේ රක්ෂණ සංස්ථා හදුවේ ටීවී එකකට මැතිතුමා. ඒ ශ්‍රීමාන ආණ්ඩුව කාලේ. මොකද කළේ? මේ පැත්තෙන් කිව්වා කරවල වලින් කෝටි ගණන් ගැහුවා කිව්වෙලා. කරවල කුමාරක ළමකුත් දැම්මා. ඒ අච්චර සේවය කරන මනුස්සයට. එහෙම කියලා අන්තිමට ඒ ආණ්ඩුව පෙරළුවා. අර වැඩේ ඔක්කොම නැවතුණා. මහලි බැංකුව හැදුවා, රක්ෂණ සංස්ථාව හැදුවා, ඒ ඔක්කොම හැදුවා. නමුත් අන්තිමට මොනේ මොකද්ද? ඊළඟ ආණ්ඩුව ආවා ඒ ඔක්කොම නැහැ. ලංකාවේ එහෙම එකක් තියෙනවනේ ජාතික ප්‍රතිපත්තියක් නැහැනේ. CW කන්නංගර මහත්තයා නිදහස් අධ්‍යාපනය ගෙන ඊළඟ ඡන්දයෙන් පෙරදි. පරද්ද. ඒක තමයි. මේ අපේ හැටි. මම කියන්නේ මොන පක්ෂ වුණත් කමන්නේ හොඳ ආණ්ඩුවක් නම් අපිට පේනවා නම් රටට සේවය කරනවා කියලා ඒක තියාගන්න. දැන් අපිට මේක ගැන කියන්න තියෙන එක තමයි. දැන් අර වරායි වැඩවර්ජනය සම්බන්ධයෙන් අද ජනාධිපතිතුමා කරපු ප්‍රකාශයක් ජනමාධ්‍යවල රාත්‍රී ප්‍රවෘත්තිවල තිබුණා. එතනදිත් ඔබ කියන කාරණාව සඳහන් කරන්නේ පාලකෙක් ආවහම ජනතා හිතවාදී ඉන්න දෙන්නේ නැහැ. කුමන්ත්‍රණ මතුවෙනවා. මේක පිළිබඳව තමයි අපි රටක් විදිහට පොදුවේ හිතන්න ඕනේ. දැන් මෙහෙම කිව්වම මේක දේශපාලන පක්ෂයකට බරව හිතනව නෙවෙයි. පොදුවේ රටක් පිළිබඳව ලාල් කුලරත්න මහත්මයා ගෙනාපු අදහස් ඉතාල වටිනවා. මොකද අපි ඒ කියන්නේ පරද්දුවනේ මැරුවා බණ්ඩාර මහත්මයා මැරුවානේ නේ. ප්‍රගතිශීලී ලංකාවේ පළවෙනි ප්‍රගතිශීලී ප්‍රතිපත්ති කියන මූල පනත වගේ දේවල්. වරාජන හදු කරපු එක. ඒ ඔක්කොම ප්‍රගතිශීලී දේවල් ගෙනා මනුස්සයා මැරුවා අවුරුදු 3. ගෙදර ඇහුවේ නැහැ. ඔව්. අපිට මේ ආය සුපිරිසිදු දේවල් නිර්මාණය කරගන්න බෑ. සාපේක්ෂ ව්‍යාපත් ආණ්ඩු තමයි, සාපේක්ෂ ව්‍යාපත් මිනිස්සු තමයි අපි, සාපේක්ෂ ව්‍යාපත් කලාවක් අපිට තියෙන්නේ. එතකොට එහෙම අපි ගොඩනගා ගන්න සාපේක්ෂ යහපත් බලවේගයක් ඊළඟ වතාවේ අපි විසින්ම කඩා සුණු විසුණු කළා දානවා. ඊට පස්සේ අපි කියනවා මොකක්වත් තුන්නේ නැහැ කියලා. මහාචාර්යතුමා මේ වෙලාව නම් මේ සමන්ත මහත්මයාගේ හැබැයි අර 50 ඒ කියන්නේ මේ කලාකරුව හැම විටම රැඳෙන බලවේගයේ පිළිබඳව කතා කරද්දී ඔබතුමා ඔළුව වෙනුව මට හිතෙනවා ඔබතුමාට ඒකට උත්තරයක් තියෙනවා කියලා. ඔව් මට උත්තර දෙකක් කීපයක් තියෙනවා. ඔව්. මෙතුමා කියපු කාරණෙත් එක අපි මේ හුදකලා අපි මේ දූපතක හිටියට අපේ හුදකලා නෙමෙයි ඉන්නේ. අපි ගැන අපිට වැඩි බලන කට්ටියක් ඉන්නවා. ඒ දක්ෂිණාංශික පෙරමුණ ලෝකේ අපිට ඕන විදිහට හැසිරෙන්න දෙන්නේ නැහැ. අවසනාවට වගේ අපේ මිනිස්යන්ට මේක තේරෙන්නේ නැහැ. අපේ රටේ මිනිස්යන්ට. මොකද දැන් අපි කියනවා මේ දියුණු රටවල් කියලා කියනවානේ. ඒ දියුණු රටවල් දියුණුනේ ඒගොල්ලෝ යමක් කරගෙන නෙමෙයි. අනිත් රටවල් සූරාකා සල්ලි ගෙනිහිල්ලා. අපේ රටේ ධනේ සූරා කාපු ඉංග්‍රීසි ජාති මෙහි තියෙන සියලු දේ ගෙනහිල්ලා තමයි ඒගොල්ලෝ පෝසත් උනේ. අප්‍රිකාවේ තියෙන කළු ජාතිකයන්ගේ දේවල් ගෙනහිල්ලා තමයි ඒගොල්ලෝ මේ දිනුනේ. නැත්නම් මේ ඒගොල්ලෝගේ රටේ දේවල් කරලා නෙමෙයි. ඒතකොට ඒගොල්ලෝ බලා ඉන්නවා මෙහි අපි ස්වාධීන වේද කියලා. පුදුම බයක් තියෙනවා. මෙහි නායකයෝ පහළ වෙලා හොඳ නායකයෝ පහළලා ස්වාධීන රටක් බවට පත් වෙලා ආසියාවේ හොඳ රටක් බවට පත් වෙලා අපි මේ අනික් අර ප්‍රබල රාජ්‍යයන්ට අභියෝග කරන්නේ නෙමෙයි. අඩුතරමේ අපි කෙලින් ඉන්නවා නම් ඒගොල්ලන්ට අකමැතියි. මොකද ඒගොල්ලෝ ඔක්කොම තුවක්කු ටික, බෝම්බ ටික මේ පැත්තෙන් බිම් බෝම්බ ටික හදනකොට ඒ පැත්තෙන් බිම් බෝම්බ වළක්වන එක විකුණන අනිත් පැත්ත. ඒ වගේ ජීවත් වෙන්න රටක. ඒකට ඒගොල්ලෝ කැමති නැහැ මේ අපි ස්වාම්පෝෂිත රටක් අපි ස්වාධීන වෙනවට කැමති නැහැ. හැම වෙලාවෙම බලන්නේ ඒ වැනි කණ්ඩායමක් ආවොත් දේශපාලන නායකයෙක්, දේශපාලන දර්ශනයක් ඒව සියල්ල නැති කරන්න උත්සාහ කරනවා. ඒක හොඳටම පේනවනේ මේ වර්තමානයේ මේ වර්තමාන දේශපාලන ඒට ඇයි මෙච්චර විරුද්ධ? මොකද්ද කරපරද්ද? දැන් උදාහරණයක් ගත්තොත් මෙතුමා කිව්ව ඇත්තටම මේ සාහිත්‍ය කලාව නැති එකෙන් වෙච්ච ප්‍රශ්නේ.
මම මේ මෑතකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් ජනාධිපති මන්දිරයේදී ප්‍රසිද්ධ ඉල්ලීමක් කළා සෞන්දර්ය විෂය 10 වෙනි ශ්‍රේණිය දක්වා අනිවාර්ය විෂයක් කරන්න කියලා. මේ හිනේ වෙලා තියෙන එක දැන් අනාගතේ තව එකක් එනවා. ලෝක බලවතුන් මම හිතන්නේ මට වැඩි තේරෙන ඉන්නවා. අනාගතයේ මේ නූතන පරම්පරාව හදනවා IT වැඩේ මේ ඇඟිලි දෙකේ වැඩේ IT වැඩේ බේත් පෙති. මේගොල්ලන්ට මේ ලෝකය ගැන සමාජය ගැන දැනුමක් නැහැ. මොනම දැනුමක්වත් නැහැ. අපේ රටේ නායකයෙක් ගැන නමක් ඇහුවත් කියන්න දන්නේ නැහැ. එවැනි පරම්පරාවක් මේගොල්ලෝ නිර්මාණය කරනවා. ඒකට සුදුසු වාතාවරණ ලෝකේ හදලා තියෙන්නේ. ඒක අපිට කුට්ටි පිටින් මෙහාට එවනවා. අපි දන්නේ නැතුනල්. අපි මෙහෙ මේ පාටකට ගහ ගන්නවා, අර අට ගහ ගන්නවා, මෙහාට ගහ ගන්නවා මේ. ඒ අරගොල්ලෝ කරන්නේ ඒක නෙමෙයි. අපිට හොඳ නායකයෙක් තෝරගන්න දෙන්නේ නැහැ. හොඳ ආණ්ඩුවක් පවත්වන්න යන්න දෙන්නේ නැහැ. ඒකට මොකක් හරි එකක් දානවා. ඒකනේ විවිධ දේවල් නිර්මාණය කරලා දැම්මේ. ඒක අපි දැනගන්න ඕනේ මේ වෙලාවේ. අපි දැනගන්න මේ වෙලාවේ. අපේ රටට අපිට බැරි වුණාම කවුරුවත් නැහැ අපිට සලකන්න. මොකද අපි වැටිලා ඉන්න තාක්කල් ඒගොල්ලෝ කැමතියි. ඒගොල්ලෝ කැමතියි. ධනේශ්වර රටවල ලෝකේ ලොකු රටවල් කියන කට්ටිය ඔය මහා විශාල බේතේ තියෙනවා කියපු රටවල් කට්ටිය තොග ගණන් මැරෙනවා. තොග ගණන් මැරෙනවා. ඒ මැරෙන්නේ ඇරලා තියෙන්නේ. ඔබ හොඳට සංග බලන්න කරලා අවුරුදු 60න් එහා සම්පූර්ණ ලේයර් එක පරම්පරාවක්ම ලොකු රටවල් කට්ටිය මැරෙන්න ඇරලා තියෙන්නේ. කියන්නේ නැහැ මැරෙන්න ඇරියා කියලා. නමුත් ඉබේට වෙනවා. රෝග කොරෝනා හින්දා මැරෙනවා. කොරෝනා හින්දා මැරෙනවා. අපේ රටේ විතරක් අවුරුදු 100ක් කනාවත් අපි වාර කරන ඇඳක් දීලා වෙදකම් කරනවා. ඇයි අපි එහෙම මිනිස්සු જાතයක්. අන්න ඒ නිසා තමයි අපේ මේ නිදහස් අධ්‍යාපනය වගේම නිදහස් වෙදකම. ඒ නිසා තමයි ලෝක මිනිස්සු කියන්නේ ලෝක බැංකුව ආදිම කියන්නේ නිදහස් නොමිලේ වෙදකම නවත්තපල්ලා. සල්ලි ගනිලා වෙදකම් කරනකොට අර ඒ රටවල් වගේ. ඉගෙන ගන්න එපා. කන්නගර මෙතුමා කිව්වට නිදහස් අධ්‍යාපනය දෙන්න කියලා සල්ලි ගනිලා ඉගෙන ගන්න. ඒ මොකද මේ යහපත් සමාජයක් අපේ රටේ ගොඩනගලා තියෙන්නේ. අපේ අම්මා තාත්තලා අවුරුදු 100ක් හිටියත් අපේ ගාව ජරාගුඩේ හිටියත් අපේ ගෙදර අපි කොහොමද මැරෙනකන් තියාගන්නවා. ඒ සිරිත එහෙ නැහැනේ. ඒ සිරිතක් නැහැ. ඒ කියන්නේ මේ වටිනාකම් ටික සුරැකෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමය එහෙම නැත්නම් මේ අඩුතරමින් මේ අධ්‍යාපන ක්‍රමය හොඳයි කියන තැන නෙවෙයි යම් පමණකින් හෝ රැකිලා තියෙනවා විශේෂයෙන්ම අපේ සමාජායන යෝජන ක්‍රියාවලිය තුළ. අනුෂා ඔබ බොහෝ වෙලාවක් නිහඬව හිටියා. මම සමන්ත අයියගාවට පොඩ්ඩක් යන්න ඕනේ කතා කරන්න. හේතුව තමයි ඔබ මීට කලින් වතාවේදී මතු කරපු අදහස් ඉතාමත් වැදගත් තැනක්. මොකද ඔබ කියනවා වී ටික විකුණ ගන්න බැරි ගොවියා ඉන්නවා නම් එහෙම රටක් නම් තියෙන්නේ. ඒ රටේ අපිට නාට්‍යයක් පෙන්වන්න බෑ. මොන වුණත් අපි සංස්කෘතිය කියන එක තියෙන සංස්කෘතික ක්‍රියාකාරකම් කියන එක තියෙන්නේ ආර්ථික ව්‍යුහයට උඩින්. මෙන්න මේ ස්ථාවර භාවය අපි ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව තියෙනවා. ඒ නිසායි මේ කලාකරුවෝ දේශපාලන පිළිබඳව කතා කරන්නේ. ඒ කියන්නේ දේශපාලන මැකියාවලට අනුව අද ඉපදෙන දරුවා මරණකම්ම දේශපාලනයෙන් තොරව ජීවත් වෙන්න බෑ මේ සමාජ මේ ලෝකෙ තුල. ඒ වගේම අපි කලාකරුවන් වශයෙන් අපිට දේශපාලනයෙන් තොර කිසිදු සාහිත්‍ය හෝ කලාවක් නැහැ. නාට්‍ය හෝ ඒවා සංගීතය හෝ ඒවා ගෙටි කතාව නවකතාව මේ හැමකම ඍජුව හෝ වක්‍රව දේශපාලනේ තියෙනවා. මේ මිනිසායරු දේශපාලන සත්‍යයේ. එතනින් තොර අපිට දේශපාලනයෙන් තොරව අපිට ජීවත් වෙන්න බෑ. හුස්ම ගන්න බෑ. ඒකෙදි හැබැයි අපිට හරි දැක්මක් ඕන. දේශපාලනය කියලා මොනවා හෝ මේ සමාජයේ තියෙනා වූ පක්ෂයකට හෝ පුද්ගලයෙකුට හෝ කතරේ ගහගෙන මේ තියෙන එකට ආවඩනවට වඩා අපිට අපේ මේ කලාවට අපේ මේ සමාජය අපේ සංස්කෘතිය දැන් මෙතුමා කිව්වා වගේ සාහිත්‍ය විශේෂයෙන් දැන් සමාජයක් බලපවත්නා ප්‍රබල කණුවක් තමයි සාහිත්‍ය එක කණුවක්. ඒක කඩාවැටෙන වටන සමාජ පැත්තක් වැටෙනවා. ඉතින් අපි මේ හැම දෙයක්ම ආරක්ෂා කරගන්න ශක්තිමත් කරන්න නිවැරදි දේශපාලනයක් ඕන. නිවැරදි දේශපාලනයක් තෝරගන්න අපිට කලාකරුවන් වශයෙන් අපි අනිවාර්යෙන් පෙනී සිටින්න වෙනවා. ඒකට අපිට මිදෙන්න බෑ. අපි අපේ නිර්මාණ තුළ දේශපාලනය කතා කරාසේම අපි දැන් සිද්ධ වෙලා තියෙනවා මේ ක්‍රමයේ යටතේ අපිට එතනින් එහාට එළියට ඇවිල්ලා මේ නිර්මාණයෙන් ඇතුලින් එළියට ඇවිල්ලා දේශපාලනය කතා කරන්න වෙනවා. එහෙම නොවුනොත් අපිට සිද්ධ වෙන්නේ රටේ අපේ දූ දරුවන්ට අනාගතේ නැති විශේෂයෙන් මෙතුමා කිව්වා වගේ අපිට කියන්න ඕනේ මම රාජ්‍ය සේවකෙක් මම අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව කිහිපයකට වර්තමාන අධ්‍යාපන අමාත්‍යාංශයේ අපිට ජාතික ප්‍රතිපත්තියක් නොමැති කමින් අපේ රටේ හුඟක් විනාශ වලට විනාශ කළා විශේෂයෙන් අධ්‍යාපනයේ ක්ෂේත්‍රයේ ජනක මහත්මයා දන්නවා මේ අපි යම්කිසි මොනම ආණ්ඩුවක් හරි යම්කිසි ආණ්ඩුවක් මොනවාරි හොඳ වැඩපිළිවෙලක් ගෙනාවොත් ඊළඟ ආණ්ඩුව හෝ ඇමතිවරයා ආපු ගමන් අරක එසේ තිබියදී ඒ නවත්තපු තැන
තව වැඩ පිළිවෙලක් පටන් ගන්නවා. අරක අතනමයි. එතකොට ඒකට ගිය වියදම් ඊළඟට ශ්‍රමය මේ සියල්ල අපත යනවා. මං කියන්නේ අපේ රටට කලාවට මේ අධ්‍යාපනයට මේ හැම දෙයකටම ජාතික ප්‍රතිපත්තියක් ඕන. ඒතන තමයි අපේ රටක් වශයෙන් දියුණු වෙන්න පුළුවන් වෙන්නේ. ඔව් මම හිතන්නේ මීට පස්සේ අපේ කතාබහ ඔන්න ඔය ඉසව්වට යොමු වෙන්න ඕනි කියලා විශ්වාස කරනවා. ඒ තමයි මේ ජාතික ප්‍රතිපත්තියක් එක ආණ්ඩු මාරු වෙද්දී එහෙම නැත්නම් ඇමතිවරයා මාරු වෙද්දී ක්‍රමවේදයන් වෙනස් විය යුතු නැහැ. අධ්‍යාපනයේ සෞඛ්‍යයේ එහෙම නැත්නම් කලාවේ විශේෂයෙන්ම පෞද්ගලික බස් රථවලටත් එහෙම නැත්නම් ප්‍රවාහන ක්ෂේත්‍රයටත් ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. හැබැයි මේ ඔබතුමාලා මහාචාර්යතුමාලා ඉන්නවා ඔබතුමාලා ඉන්නවා කලාවට ජාතික ප්‍රතිපත්තියක් නැත. ගොඩ නැගුවේද නැත. එමුනම් අපි ඒක ගොඩ නගන්නට ඕනේ. අර ඔබතුමා කිව්වා මේ කලාව කියන්නේ මිනිසා දේශපාලන සත්‍යයක කියන ප්‍රකාශය ඒක මේ අයින් කරගන්න පුළුවන් නම් හොඳයි වගේ හිතෙනවා. මොකද මට හිතෙනවා සමහරවිට දේශපාලනඥයෝ සත්තු වගේ හැසිරෙන්නේ ඒ නිසාද කියලා. අපි විරාමයක් ලබනවා. ටිකක් වැඩිපුර කතා කරන්න අවස්ථාව දෙන්න ඕන අනුෂා දමයන්ති මේ රංගන ශිල්පිනියට. ඒ නිසා විරාමයක් ලැබලා අපි එනවා එතුමිය ගාවට. හරි අපි අභාවිතෙන් සුභාවිතයට මේ සංවාදය තුළ ඉන්නේ. අනුෂා දමයන්ති කලාශිල්පිනිය ගාවට යන්නේ ටිකක් වැඩිපුර කතා කළාට කමක් නැහැ. ඇයි කලාකරුවෝ දේශපාලනය කරන්නේ කලාවේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඒක ගැන කතා නොකර? ලොකු උත්තරයක් මම කියන්නම්. මගේ හෘද සාක්ෂියට එකඟව මම උත්තරේ කියන්නම්. ඔය කලාකරුවා දේශපාලනය කරන එකේ විවිධ කලාකරුවෝ ඉන්නවා. දේශපාලනය ගැන කතා කරන හැම කලාකරුවාම දේශපාලනය කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒගොල්ලන්ගේ සමහර කලාකරුවෝ මම මේක කතා කරන්නේ ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච කැප වෙච්ච කලාකරුවට කරන ගෞරවයක් හැටියට. ඒතු මොකද 2005 ඉඳන් දේශපාලනය කරපු චරිතයක් හැටියට මම අඳුනන සැබවින්ම දේශපාලනය කරපු කලාකරුවා කවුද කියන එක. ඒක නිසා ඔය කලාව ගැන කතා කරන හැම දේශපාලනය ගැන කතා කරන හැම කලාකරුවම දේශපාලනය කරන්නේ නැහැ. පටු අරමුණු වෙනුවෙන් තමයි බහුතරයක් කට්ටිය දේශපාලනය කරලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඒක නිසා ඒකේ බොහෝ අත්දැකීම් තියෙනවා. නිදසුන් පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මම හිතන්නේ 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ තමයි සැබවින්ම දේශපාලනය කරපු කලාකරුවෝ හඳුනගන්නේ. හැබැයි දිනුෂ ඒ වෙලාවේ කලාකරුවෝ 10 දෙනෙක් හිටියේ නෑ හරියට හිටගෙන. ඔය අහපු ප්‍රශ්නෙට හරිම උත්තරේ දී. අන්න එතකොට මම ගෞරව කරන සුදත් රෝහණ අයියට මේ සභාපතිතුමන්ට එතුමා හදන නිදහස් කලා සන්ධානය. ඒ නිදහස් කලා සන්ධානය ඇතුළේ ඉන්න සියලුම පක්ෂවල කට්ටිය. ඉඳගෙන අන්න දේශපාලනය පටන් ගන්නවා අපි. මොකද්ද? මේ රටේ ව්‍යසන වලට මේ රටට එන ගිවිසුම් වලට බුද්ධ චීවරය සිරගත කරනකොට මේ මාතෘභූමියේ තියෙන මේ මාතෘභූමියේ විදේශීය ආක්‍රමණ වලට ආක්‍රමණ ඇවිල්ලා මේ රටේ තීන්දුව తీරන ගන්න ඕන බයිනෝ කලාකාරය එළියට. ජීවිත පරදුවට තියලා සටන් කරපු කලාකාරයෝ අන්න දේශපාලනය කරපු කලාකරුවා. ඉතින් මම හිතන්නේ සුදත් අයියා ලොකු මෙහෙවරක් කරා ඒ වෙලාවේදී. ඒකෙදි ඒ කියන්නේ ඒකේ රොක් වෙලා හිටිය කට්ටිය හෘද සාක්ෂියට අනුව දන්නවා ඇති. ඒ සටන නිකන් සටනක් නෙමෙයි. ඒ කියන්නේ හරියටම දේශපාලනය කරපු කලාකරුවා හරි වෙහෙසයි. හරි මහන්සි. එතන වරදාන වරප්‍රසාද තිබුණේ නැහැ. පටු අරමුණු තිබුණේ නැහැ. එතන සමහර වෙලාවට ජීවිතේ නැති වෙන්න පුළුවන්කමක් තිබුණා. ඉතින් සමහර වෙලාවට වතුර උගුර නැතුව, කෑම ටික නැතුව, සමහර වෙලාවට මම හිතන්නේ කියන්න බැරි අපහසුතාවයන් වලට ලක් වෙමින්, උද්ඝෝෂණ කරමින් ඒ කියන්න බැරි තැන කියන්නේ නුවර ඉඳන් කොළඹට කකුල් වල දිය පට්ට එනකන් ඇවිදලා එහෙම සටන් කරා. හැබැයි ඒ කලාකරුවෝ හරි අතලොස්සයි. ඒකයි. ඉතින් මම කියන්නේ ඇත්තටම කලාකරුවා දේශපාලනය කරනවා නම් ඒ පටුවරමින් වලින් තොර වෙන්න ඕනේ. මම මේ කතාව කියන්නේ අවංකවම දේශපාලනය ගැන කතා කරපු අවංක කලාකරුවෝ ඉන්නවා. සමහර වෙලාවට උන් විසි වෙලා ගිහිල්ලක් තියෙනවා. එහෙමත් වෙලා තියෙනවා. ඉතින් අර මුඩු බිමක් අස්වද්දලා ඒකේ ඵලයේ එනකොට ඒගොල්ලන්ට තමයි මහන්සි කැක්කුම දැනෙන්නේ. හැබැයි අර අස්සන්න ගන්න වෙලාවට ඇවිල්ලා සමහර අය ඒකෙන් මිටක් උදුරගෙන යන කට්ටියකුත් ඉන්නවා. ඒක තමයි මට දේශපාලනේ
කතා කරන කලාකරුවාට පළවෙනියෙන් දෙන්න පුළුවන් උත්තරේ. හැබැයි මම ඊට පස්සේ කියන්නම් එක කාරණාවක්. කලාකරුවා හරි ප්‍රබලයි මේ දේශපාලනයේදී. ඔහුට කැමති පක්ෂය නියෝජනය කරන්න පුළුවන්. හැබැයි එතන හිටගෙන ඉන්න ඕනේ හරියට. එහෙම නැතුව එහෙට මෙහෙට පනින. ඒ කියන්නේ Tamanට දේ උනේ නැතුනම නිහඬ වෙන. එහෙම නැත්නම් පැනලා යන හැංගෙන කෙනා මං හිතන්නේ මේ දේශපාලනය කරන කලාකරුවා කියලා. ඒ කියන්නේ දේශපාලනය තුළ Taman නියෝජනය කරන්නේ Taman නියෝජනය කරන පක්ෂය මේ රටට ආදරය කරන දේ වෙන්න ඕනේනේ. රටට කියන්නේ දැක්මක් තියෙන නායකත්වයක් වෙන්න ඕනේ. රටට පණ දෙන නායකත්වයක් වෙන්න ඕනේ. හෙට අපිට අපි ඉඳලා මැරිලා යයි. එතකොට අපේ උපදින හෙට දරුවන්ට රටක් නිර්මාණය කරන දේ වෙනුවෙන් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම හිතන්නේ කලාකරුවාගේ එකම අරමුණ විය යුත්තේ ඒකයි. ඒ කියන්නේ තමන් දේශපාලනය කරනවා නම් කලාකරුවා කොයි පක්ෂයට ගත්තත් කමන්නේ. හැබැයි එතන කෙලින් හිටගෙන දින්නා හෝ පෙරදුනා හෝ හැබැයි ඒ නායකත්වයත් එක්ක ඉඳගෙන රට වෙනුවෙන් සටන් කරන කලාකරුවෙක් වෙන්න ඕනේ. ආදරණීය ජනතාව නියෝජනය කරන කලාකරුවෙක් වෙන්න ඕනේ. එය පටු අරමුණු වලින් තොර වෙන්න ඕනේ. අර වික්ටර් හියුගෝ කියනවා කියන්නේ ඔබේ ප්‍රතිපත්ති කියලා කියන්නේ ඔබේ මුල් පොළවට අල්ල ගන්න ඕනේ. මොකද කලාකරුවා කියන්නේ හොඳ සටන් කරුවෙක්. දැන් නාට්‍යයක් ගත්තාම හොඳ සටනක් මෙහෙවන්න පුළුවන්. පෑන ගත්තාම හොඳ සටන් කරුවෙක් නේ. ගීතයක් ගත්තාම හොඳ සටන් කරුවෙක්. ගීත රචකෙක් සටන් කරුවෝ. කලාකරුවා මං හිතන්නේ නිහඬ සටන් කරුවෙක්. නිහඬව සටන් කරන්න පුළුවන් අවිභාවිතාවක් තියෙන්නට පුළුවන් කෙනෙක්. හැබැයි ඒ සමහර වෙලාවට එයා කෙලින්ම ඒ කියන්නේ තමන්ට ස්වාධීනව සටන් කරන්න පුළුවන්කම තියෙද්දි තමන් කැමති පෙරමුණකට ඇවිල්ලා සටන් කරනවා. හැබැයි ඒක අර තමන් සටන් කරන තැන මම නම් කියන්නේ කොයි දේ වෙනුවෙන් සටන් කරත් කමන්නේ හෘද සාක්ෂියට එකඟව කොන්ද කිලින් තියාගෙන මේ සටන් වෙනුවෙන් සටන් කරන්න ඒක රට වෙනුවෙන් මේ යුතුයි. තමන්ගේ ජාතිය වෙනුවෙන් කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොටමයි රට සහ තමන්ගේ උරුමය තමන්ගේ සංස්කෘතිය තමන්ගේ ඉතිහාසය හා හෙට උපන් දරුවා වෙනුවෙන් සටන් කරුවෙක් විය යුතුයි කලාකරුවා එක යුග මෙහෙවරක් කලාකරුවෙක්ගේ. එහෙම වුණාම තමයි අර සරච්චන්ද්‍ර මහත්තයාලා කරපු සටන පිළිබඳව අපි කතා කරනවා වගේ අනාගතයේදී කතා කරන්න පුළුවන් වෙන්නේ. කලහකාරයාගේ සටනයි කලාකාරයාගේ සටනයි හාත්පස වෙනස් අහස පොළොව හා වෙනස් විය යුතුයි. අර කලිනුත් මා කියන්නේ වික්ටර් හියුගෝ කියන්නේ මේ ඔබේ ප්‍රතිපත්ති ඔබේ මුල් වගේ ගහක මුල් වගේ ඒක තදින් පොළවට අල්ලාගෙන තිබිය යුතුයි. හැබැයි ඔබේ අදහස් ගහක දළු වගේ අදහස් කියන ඒවා වෙනස් කරගන්න ඒවා අලුත් අදහස් මතුවෙන්න ඕනේ. නැත්නම් අදහස් වෙනස් නොවී තියෙන්න බෑ. අදහස් අලුත් වෙන්න ඕනේ. හැබැයි මුල ඒ විදිහටම පොළවට අල්ලා තියෙන්න ඕනේ. ප්‍රතිපත්තිය ඒ ආකාරයෙන්ම තියෙන්න ඕනේ. මහාචාර්ය බුදුන්සේ දිසානායක මහත්මයා ගාවට යොමු වෙන්න කැමති අර කියවුණා මේ කලාකරුවෝ කියන්නේ සමාජයේ පෙරගමන්කරුවෝ. එතකොට එහෙම කියලා දැන් හැමදාම මේ ඡන්දයකට කලින් කලාකරුවෝ කස ගහනවා, බෙර ගහනවා, එහෙම ගිහිල්ලා පාවඩවල ඇවිල්ලා වෙන කට්ටියක් වෙන තැනකට යනවා. කලාකරුවෝ තවමත් බෙර ගහනවා, එහෙම නැත්නම් පාවඩෙලනවා, කස ගහනවා. මේක කවද්ද මේ ඡන්දින්වත් වෙනස් කරගන්නවද අපි? අනිවාර්යයෙන්ම මේ ආවැඩිල්ල සහ මේ ඒක නියම වචනේ කියන්න හොඳ නෑ. ඒ වචනේම ඉවර කරනවා මම. ඒක ඉවර කරන්න ඕනේ. දැන් මම අර මුලින්ම කිව්වා වගේ මේ ඡන්දය දැන් සමහර විට අපි උපන්දායේ දැන් අහවල් පක්ෂේ අපච්චිත් ඒ පක්ෂයේ අපච්චි අපේ මෙහෙම ඔක්කොම මේ පැත්තත් එහෙම දැන් එහෙම නෙමෙයි. මේ නූතන ලෝකෙට හරි වෙනස්. නූතන ලෝක වෙනස් මේ කොරෝනාත් එක තවත් වෙනස්. දැන් මේ සැරේ මේ ඡන්දදී අර ආවඩන එක ගතානුගතික වෙන එක වෙන්න හොඳ නෑ. අපි හැම පුද්ගලයෙක්ම සමාජයේ නිර්මාණශීලී චින්තනයක් තියෙන මනුෂ්‍ය බවට පත් වෙනවා. එකිනෙකාගේ චින්තන ශක්තිය වෙනස්. ඒකට ප්‍රශ්න නෑ. නමුත් අපි වෙන්න ඕනේ මොකද කියලා අපිට ඇහැට පන පේනවා. එක කට්ටියක් තිරිකුණාමලේ වතු මේ ටෙල් ටැංකිය ඉල්ලනකොට ඒක දෙන්න සිද්ධ වුණා හරි දුන්නාම අනික් කට්ටිය කියනවා උඹලා අරගලොන්ඩරක දුන්නා නේද? එහෙනම් අපට දීපල්ලා බටහිර කොටස වරායේ. ඒ දෙකම දෙන්න වගේ හදනකොට තව එක් කට්ටියක් ඉන්නවා අපට දීපල්ලා තිරිකුණාමලේ ඉඳන් කොළඹට පාරක්. ඒකට හූනෙකටවත් එන්න බෑ ලංකාවේ අයට. හරි ඊළඟට තව කට්ටියක් ඉන්නවා අපිට මන්නාරම් පැත්තේ තෙල් ගවේෂණයට කොන්දේසි විරහිතව දෙන්න ඕන කියනවා. දැන් මේ බූවල්ලෝ ටික එනකොට අපිට මොලේට තේරෙන්න ඕනේ මේ අහන
ඔබට දැනෙන්න ඕන මේ මොකද්ද අපිට වෙන්න හදන්නේ කියලා. අන්න ඒක බේරගන්න අපිට මිනිස්සෙක් ඕන වෙනවා. අපිට ගිහිල්ලා මේ රට ලෝකේ කතා කරන්න බෑනේ. ඒතකොට මේක බේරගන්න මිනිස්සු ඉන්න. ඒකට ඒ නීති හදන්න කණ්ඩායමක් ඕනේ. පාර්ලිමේන්තුවක් ඕනේ. හරි පාර්ලිමේන්තුවක් ඕනේ. දැන් මම බටහිර රටවල් ගණනාවක ඡන්දේ පවත්වන මම දැකලා තියෙනවා. මම ගිහිල්ලා තියෙනවා බලන්න. රෑ 10 වෙනකන් ඡන්දේ පවත්වනවා. රෑ 10 වෙනකන් උදේ 8 9 විතර පටන් අරගෙන රෑ 10 වෙනකන් ඡන්දේ පවත්වනවා. රෑ 10 තමයි ඉවර වෙන්නේ. දැන් මට මේ සැරේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මේකට මේ මම දන්නේ කොයි තරම්ද ගැලපෙනවද කියලා මේ ජනන් අපේ මේ කොරෝනා ප්‍රශ්නේ හින්දා මේ සැරේ ඡන්ද ඉක්මනට දාන්න බැරි වෙනවනේ. අත හොද ගන්න ඕන ඔබ කිව්වා අර ලබන් දාන්න ඕනේ. ඒක විනාඩි කොච්චරද මේ කරන්න ඕනේ. තප්පර 20ක් කරන්න ඕනේ. ඒ චාරිත්‍රවත් කරන්න වෙනවා අපිට. ඊළඟට අපි දුර ප්‍රමාණය ඉන්න ඕනේ. දැන් අපි මේ තියා ඉන්නවා වගේ. මේවා කොහොම කරලා යනකොට වෙලා පහට ඡන්ද මේ ඡන්ද පොළ වහනවනේ. දැන් ඡන්දෙට ගිහිලා ඉන්න මිනිස්සු ටික පහට වැහුවට පස්සේ ආපහු ගෙදර එන්න ඕනද? තමන්ගේ මානව අයිතිය නැති කරගෙන. පුරවැසි අයිතිය නැති කරගෙන තමයි ඡන්දදායකයි මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඒක ඇත්තට මම හිතනවා අපේ මැතිවරණ කොමසාරිස්තුමා ඉතින් දැන් තියෙන නීති රීති අනුව වෙන්න ඇති ඒක යෝජනා කරගෙන ඇත්තේ. මම දන්නේ නැහැ ඒක. ඇත්තට මම හිතනවා මම විවෘත ඉල්ලීමක් කරන්න කැමතියි. සලකා බැලීම සඳහා. පුළුවන් නම් මේ ඡන්දේ වෙලාව තව චුට්ටක් කල් දාන්න. අය හම්බෙන්නේ නැහැනේ ඡන්දේ දාන්න. අය අය පහුදා ගිහිල්ලා බෑනේ දාන්න. ඒ නිසා මේ ඡන්දේ දාන වෙලාව ඒ අදාළ කණ්ඩායමත් එක්ක මේ සැරේ ගණන් කරන්නේ පහුවදා. මේ සැරේ ගණන් කරන්නේත් එදාමනේ පහුවදා. දැන් ඇමරිකාව රටක රුසියාවේ රටක මාස 3ක් තියෙනවනේ ඡන්දේ. ඉන්දියාවේ මාසයක් තියෙනවනේ. මාසෙකට වැඩි කාලයක් ඡන්දේ තියෙනවනේ. අපිට බැරිද මේ වෙලාව ඩිංගිත්තක් වැඩි කරලා දික් කරලා එතකොට මිනිස්සු අර කියන දුර ප්‍රමාණය ඉඳලා අතපය හොදාගෙන ගිහිල්ලා පාරිශුද්ධ ඡන්දයක් දානවා. ඒ පාරිශුද්ධ ඡන්දේ දාන්න ඕනේ මේ සැරේ ඔබට මම කාරුණික ඉල්ලීම කරන්නේ මේ රට බේර ගන්න පුළුවන් මිනිසුන් ටිකට තමයි මොලේ තියෙන යහපත් දැනුගත්කම තියෙන හොර පෙර දූෂණ නැති කට්ටිය කවුද කියලා ඔබලා දන්නවා දැන් මේ වෙනකොට. එහෙමයි දෙන්න ඕනේ. එතකොට අපිට මේ රට පවත්වාගෙන යන්න පුළුවන්. අන්න ඒ නිසා මම අපේ මැතිවරණ කොමසාරිස්තුමාට මම මේක මේ කොමිසමෙන් ඉල්ලීම කරන්නේ ඔබතුමාලා කල්පනා කරලා මේ මිනිස්සු අපහසුතාවයට පත් වෙන පුදුම ප්‍රශ්නයක් ඇති වෙයි. ඇයි පොලිමේ ඉන්නවා දැන් අපි හිතමු බඩු ගන්න ගිහිල්ලා කඩේ වහනවා 9ට 10ට වහනවා කියමුකෝ. ඉන්නවා 10ට 5ක් තියා මම ගේට්ටු ගාවට යනකොටම වහනවා. බඩු නම් ගන්න නැතුව අපහු වෙන්න පුළුවන් නේ. මේක බෑනේ එහෙම ඡන්දේ නිසා පුළුවන් නම් කල්පනා කරලා වෙලාව වැඩි කරලා දෙන්න. පොලිසිය ආරක්ෂාවට ඉන්නවා. ඊළඟට ඡන්ද බූත් වල ඉන්නවා ඒ පක්ෂවල නායකයෝ ආදි වශයෙන් ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ නේ. ඡන්ද ගණන් කරන්නේ පහෝදා. ඒ හින්දා කීයට ගෙනිච්චත් කමන්නේ නැහැ. තැන් වල ඡන්ද ගණන් කරන්නේ නේ. ඒක තරක නෙමෙයිනේ. ඒ නිසා පුළුවන් නම් මේ ජනතාව ගැන හිතලා මේවර මේ තියෙන අරුබුදයත් එක්ක ඡන්දේ පවත්වන වෙලාව පොඩ්ඩක් කල් දීලා මිනිසුන්ට ඡන්දේ පාවිච්චි කරන්න දැන් කිනි ගිහලා කාට කතරේ ගහ හිටන්නෙත් නැහනේ. ඔව්. ඒක අඩුම වශයෙන් හවස 5 වෙනකොට ඡන්ද පොලිමේ තවත් සෙනග ඉන්නවා නම්. ඔව්. ඒගොල්ලන්ට අවස්ථාව දීලා ඡන්ද පොළ වහන්න. ඔව් වහන්න. ඒ වෙලාව දෙන්න. අනික ඒගොල්ලෝ බැලියාගෙන ජන ඡන්ද ලැයිස්තුවේ තියෙනවා මේ ඉතර දින අද මේ බූත් මේ මධ්‍යස්ථානයට 500ක් ඉන්න තියෙනවා කියමුකෝ. කී දෙනෙක් ආවද? නාවද වැලියගේ. ඒක අපු නාපෝ අපි 20ක් ඉන්නවා කියලා. 20 වෙනින් තාපයක් බලන්න පුළුවන් නේද? පොදු වෙලාවක් දාලා තිබුණා නම්. එතකොට අනික් වැඩ ටික ඉවර කරන්න පුළුවන් ඒගොල්ලන්ට. ඔය ඡන්ද පොත්වල අර සංඛ්‍යාව ගණන් කරන්න හදලා අර මේ අලෝනේව හදාගෙන ලැහැති කරගෙන ඉන්න. ඒ නිසා අපි විරුද්ධ ඉල්ලීමක් කරමු මේ වැඩසටහනයි. ඔබතුමා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් විදියට ඒ කියන්නේ සිවිල් පුරවැසියෙක් සිවිල් සමාජයේ ප්‍රබලයෙක් විදියට කරන ඉල්ලීම සමාජලාවට NGO කියන දේවල් අහන නිසා එතුමාලා මේකත් සිවිල් සමාජයේ කරන ඉල්ලීමක් නිසා අහවි. දැන් ඔබතුමා කිව්වා මේ තීරණාත්මක නිමේෂය පිළිබඳව දැන් රෑ 11:41 වෙලාව මේ වෙද්දිත් කොළඹ වරායේ උද්ඝෝෂණයක්. එතකොට අර මේ හර්තාල් පාලම වහලා ලොකු උද්ඝෝෂණයක් කොළඹ කන්ටේනර් වලින් පිරලා ගිහිල්ලා එතන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ සටන එක්ක අපිත් ඉන්නවා. ඒ කියන්නේ දේශීය සම්පත් මේ රටේ සම්පත් විකුණා නොදමිය යුතුයි. හැබැයි විකුණන ගිවිසුම් ගහන වෙලාවේදී නිහඬව හිටි පිරිස් එකපාරටම මේ මොහොතේදී ඇයි නැගී හිටියේ කියන එකත් ප්‍රශ්නයක්. ඒ සියලු ප්‍රශ්න එක්ක අර මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහත්මයා පහුගිය දවසක පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කරනවා MCC ගිවිසුමේ ඉඩම් පිළිබඳ කර ඇති යෝජනා යටතේ තමයි මේ ආර්ථික කොරිඩෝර් සැලැස්ම විශේෂයෙන්ම අවධානයට ලක් වෙන්නේ. ඒ ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 28ක් පමණ විශාල භූමියක් ඉන් ආවරණය වන නිසා 2019 වෙනි නිකුත් වූ ගිවිසුමේ කොළඹ ත්‍රිකුණාමල ආර්ථික කොරිඩෝර යන වචන එලෙසම සඳහන් නොවුනත් ඊ අන්තර්ගතයට අදාළ දේ තියෙනවා. නම විතරයි වෙනස්.
රටේ දිස්ත්‍රික්ක 7කට ඇතුළත් නගර ඉන් ආවරණය වෙනවා. මං කිව්වේ නේද? ඔව්. පාරක් කිල්ලුවා කියලා. අර හූරේ කරොත් ඇතුල් වෙන්න බැරි පාර. ඔව්. ඕකනේ. අන්න ඒ ප්‍රවේශයත් එක්ක තමයි මම ජනක ප්‍රේමලාල් මහත්මයා ගාවට එන්නේ මේ තීරණාත්මක නිමේෂයක්. ඔව් ඇත්තෙම දැන් මේ දිනුෂ මේ අපේ මේ ඔය ඡන්දයකදී දෙනවනේ දේශපාලනඥයෝ එක එක පොරොන්දු. මේ බහුතරයක් දෙන පොරොන්දු අතරින් ඒකේ මේ මහා පොදු සාධකයේ බවට පත් වෙලා තියෙන්නේ මේ හැමෝම කියන දෙයක් තමයි අහවලාට කරන්න බැරි වෙච්ච සංවර්ධනය මම කරනවා. අහවලුන්ට අහවල් කාලේ අහවලුන්ට පහුගිය කාලේ කරන්න බැරි වෙච්ච සංවර්ධනය අපි ආපු ගමන් කරනවා. දැන් මේක අපේ දේශපාලනඥයෝ මේ ජනතාව මුලා කරන එක්තරා කීමනක්. මොකද මේකෙන් ඒගොල්ලෝ අදහස් කරන්නේ මේ රටේ භෞතික සම්පත් වර්ධනය කරන එක විතරයි. මේ සංවර්ධනය කියන එකෙන් ඒගොල්ලෝ අදහස් කරන්නේ. ඒ කියන්නේ දල ජාතික නිෂ්පාදිතය වර්ධනය කරනවා කියන එක විතරයි. ඒක ඇත්තටම සංවර්ධනය නෙමෙයි. ඒක හඳුන්වන්නේ ආර්ථික වර්ධනය කියලා. රටේ දල ජාතික නිෂ්පාදිතය එහෙම නැත්නම් වර්ෂයකදී නිෂ්පාදනය වෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය භෞතික සම්පත් ප්‍රමාණය වැඩි දියුණු කරනවා කියන්නේ ඒක ආර්ථික වර්ධනයක් විතරයි. ඒක ආර්ථික සංවර්ධනයක් නෙමෙයි. ආර්ථික සංවර්ධනයක් කියන්නේ එලෙස භාණ්ඩ හා සේවා නිෂ්පාදිතයේ දල ජාතික නිෂ්පාදිතයේ වර්ධනය කරන අතරෙම මිනිස්සුගේ ජීවිතවල ගුණාත්මක වටිනාකම් වැඩි දියුණු කරන්නට ඕනේ. මිනිසුන්ගේ සදාචාර සම්පන්න භාවය වැඩි දියුණු කරන්නට ඕනේ. රටේ සාක්ෂර භාවය වැඩි දියුණු කරන්නට ඕනේ. රටේ මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් මානව හිමිකම් වල හොඳ වර්ධනයක් පෙන්වු කරන්නට ඕනේ. රටේ තිබෙන අපචාර අපරාධ ඒවායේ ලොකු අඩුවීමක්. පාතාලය මත්කුඩු ඒවා විශේෂයෙන්ම මේ සදාචාර සම්පන්න සමාජය බිහි කරන්නට නම් අපි අතර බලාපොරොත්තු වෙන්නේ අපේ වචනෙන් කිව්වොත් එහෙම සාදු ජන සමාජයක්. ඒ සාදු ජන සමාජය බිහි කරන්නට නම් මේ සමාජයෙන් තුරන් කළ යුතු ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මත්ද්‍රව්‍ය සහ මත්කුඩු ව්‍යාපාරය. අනෙක තමයි පාතාලය. මේ භයානක නිත්‍යානුකූල නොවන අවියායුධ භාවිතා කරමින් කරන්නා වූ පාතාලය. එතකොට දැන් පහුගිය කාලය තුල මේ පහුගිය මාස කිහිපය තුල මේ රටේ ක්‍රියාන්විත ඒ රාජ්‍ය තන්ත්‍රණය පිළිබඳව අපි කල්පනා කරලා බැලුවොත් දැන් මේ සදාචාර සම්පන්න සමාජය බිහි කරන්නට ඒ කියන්නේ අර ආර්ථික වර්ධනය කියන වචනය ආර්ථික සංවර්ධනය බවට පත් කරන්නට ඒ සදාචාර සම්පන්න සමාජයට හානි කර වූ මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ඒ වගේම පාතාලය මේ රටෙන් තුරන් කිරීම සඳහා පීවරක් අරන් තියෙන්නේ කවුද? එහෙමනම් එවැනි පීවරක් ගැනීමට තරම් અભීත නායකත්වයක් දීපු පුද්ගලයාට නේද අපි මේ තවත් කාලයක් මේ රට කරගෙන යන්නට අවශ්‍ය කරන ඒ බලය ලබා දිය යුත්තේ. එහෙම නොදුන්නොත් මේ රටට මොකද වෙන්නේ? මෙන්න මේක අපි සිටිය යුතු හොඳම අවධිය හොඳම කාලය තමයි මේ ඉදිරි දින දෙක තුන. මෙතින්ද අපි නිවැරදිව දැන් මේසා කාර්යභාරයක් කරන්න පුළුවන් නම් දැන් රටේ ජනාධිපතිවරයාට මේ සිර ගෙදර ඉඳලා සිරකරුවෝ අභියෝග කරනවා මම ජනාධිපතිව මරනවා. ආරක්ෂක ලේකම්වරයාට අභියෝග කරනවා. අපි මගේ මිනිස්සු ඉන්නේ එළියේ. අපි ආරක්ෂක ලේකම්වරයාව මරනවා. බන්ධනාගාර අධිකාරිවරයාට අභියෝග කරනවා. අපේ මිනිස්සු එළියේ ඉන්නේ. අපි තමුසු එළියේදී මරනවා. එහෙම කියන තරම් පාතාලයක් ඉන්න රටක ඒවා මැඩපවත්වන්නට මේ ගත්ත ක්‍රියාදාමයන් ගැන අපිට සතුටටපත් වෙන්න බැරිද? ඔව් දැන් කවද්ද අපි ඇහුවේ උකුස්සෝ අතේ කිලෝ 10 15 කුඩු ගෙනියන්න ඇති කියන සැකයක් මතුවෙන්නේ. එහෙම නැත්නම් නාකටික්කගේ නිලධාරීන් කුඩු ජාවාරම් කළා කියලා. දැන් අද දවසේදී මාධ්‍ය වාර්තා කළානේ මේ බලලෙකුගේ බෙල්ලේ බැඳලා මත්කුඩු හිර ගෙදරට යවන්න හදපු කොයි තරම් සූක්ෂමද. එතකොට ජනක ප්‍රේමලාල් මහත්මයා මේ ප්‍රශ්න නගන්නේ මේක දේශපාලනික
අවශ්‍යතාවක් නොවේ මේ රටේ ජනතාව මේ මොහොතේදී ඉල්ලා සිටින සුරක්ෂිතභාවය පිළිබඳව අවශ්‍යතාව නේද අපි තහවුරු කරගත යුත්තේ ඊළඟ මැතිවරණයේදී කියලා. කාලය බොහොම වේගෙන් පියවල යනවා. දැන් මේකත් එක්ක තමයි හිතෙන්නේ අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ හිටපු සමහර උදවියටත් හිතෙන්නේ නැති අවුරුදු 5 ගියපු ඉක්මන කියලා. මේ පැය දෙකක් මෙච්චර ඉක්මනට කියනවා වගේ. සංජීවනි වීරසිංහ මහත්මිය හිතන විදිහට මොකක්ද මේ මොහොතේදී ජනතාවගේ නිර්පාක්ෂික වගකීම විය යුත්තේ? මම හිතන්නේ මේ වෙලාවේ අපි පුලල්කා ගැනීම නෙමෙයි රට ගැන සිටිය යුතුයි කියලා. මෙතන බහුතරයක් කලාකාරයෝ ඉන්න නිසා කලාකාරයෝ හෝ වේවා සාමාන්‍ය අපි පුරවැසියෝ හැටියට මේ කුහකකම් වලින් තොර වෙලා අපි හිතන්න ඕනේ රට ගැන. ප්‍රථමයෙන් දෙවනුව තෙවනුව ආදී වශයෙන්. දැන් වත්මනේ අපිට පහුගිය කාලේ අතීතයේ තිබ්බ අනාරක්ෂිතභාවය නැති වෙලා සංවර්ධනයක බලාපොරොත්තුවක් සේයාවක් කෙරීගෙන යන දෙයක්. ඔය අයියා කිව්වා වගේ අපිට අවශ්‍යතම දෙක පාතාල ලෝකය සහ මද්ද්‍රව්‍ය. එතකොට කාන්තාවන්ගේ අයිතීන් සුරැකෙන්න ඕනේ. තාමත් කාන්තාවට අපි කාන්තාවත් මෙතන ඉන්න නිසා කාන්තාවට අවශ්‍ය ආරක්ෂිතභාවය සහ රැකියාවල් පිළිබඳ මේ සියලු දේ කරගන්න කලින් මං හිතනවා පවතින රජයකට ශක්තියක් වෙන පසුපෙළ නායකයෝ නිර්මාණය වෙන්නත් ඕනේ. ඉතින් ඔයා කියපු වචනිකුත් මට මේ වෙලාවේ මතක් වෙනවා. මෙතන කලාකාරයෝ ඉන්න නිසා කලාකාරයෝ සහ කලහකාරයන් පිළිබඳව මේ කලහවන් මේ ඝට්ටනයන් මේ කුහකකම් නැති කළා පොදුවේ අපි රට ගැන හිතලා ඒ හොඳ නායකත්වයකට ශක්තියක් වෙන්න අපි බොහොම ආඩම්බරයෙන් යුතුව අපි ඒ දේ කරන්න ඕනේ කියලා මම හිතනවා. අලුතින් එන ජවයකට ඕනම පක්ෂයකට හෝ දැන් සමහරු හරි අකෘතඥයිනේ යම්කිසි හොඳ වැඩක් කරගෙන යනකොට ඒක කරගෙන යන්න ශක්තියක් දෙනව නෙමෙයි ඒක මේ කඩාකප්පල් කරන්න දේවල් කරනවා. තමන් අතින් පසුගිය කාල වකවානුවකදී කරන්න බැරි වුණු දේවල් අපි ආවොත් දැන් ඒවා කරනවා කියලා සමහර දේවල් කියනවා. ඇයි ඒතකොට ඔයගොල්ලෝ ඉන්නකොට ඒවා කරේ නැත්තේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඔහොම නැතුව මං හිතනවා අපි රට ගැන හිතලා සද්භාවයෙන් තීරණයක් ගන්න ඕනේ බොහොම උත්තර ඉවර කරන සමාන උත්තරයට බාධා කළා. හැබැයි ඔබ කාන්තා අයිතිවාසිකම් ගැන කියපු නිසා මේ කාන්තාවන්ට මත්පැන් පානය කිරීමේ සමායිති එහෙම ඒව නෑනේ නේද? ඒක මං හිතනවා ඒක බොහොම හරසුන් ඉල්ලීම් මේවා ඊට වැඩිය කාන්තාව කියන්නේ බොහොම උසස් තලයක කාන්තාව කියන්නේ අම්මා. එතන දීලා බොහොම ගෞරවයෙන්නේ තැන ගැන නැත්තම් සමතැන් නෙමෙයි මේ කතා කරන්නේ ආරක්ෂිත භාවය සහ ආදරය ගෞරවය කියන එකයි. මොකද අපි සමාජයක් විදිහට පහු කරගෙන ආවේ කාන්තාවට මත්පැන් බීමේ සමායිතිය තියෙන්න ඕනේ කියලා. එතකොට ඒ සංවාදය ඇති වෙන මොහොතේදී අපේ හිතට ආවේ දේ තමයි ඒ කියන්නේ අපේ අම්මා එහෙම මත්පැන් වීදුරුවක් අතේ තියාගෙන ඉන්නවා දැක්කොත් ඊට පස්සේ කොහොමද දසමාසයේ උරේකත්වා කියලා වඳින්නේ. මේවා සමාජයේ විශ්ින් මම හිතන්නේ අර මේ ජනක ප්‍රේමලාල් මහත්මයා කිව්වා වගේ මේවා බරපතලව කල්පනා කරන්න ඕනේ කාරණා. මේවා අපිට අමතක වෙන්න නොදී. මෙලනි අස්සක මහත්මිය මොකද්ද අපි කරන්න ඕනේ රටක් විදියට රටේ ජනතාව විදියට? මම කියන්නම් දිනෝෂ ඊට කලින් අර දිනෝෂ කියවනේ ලේබල් පක්ෂපාත මොකුත් නැතුව තමයි දිනෝෂ පෞගේ කාලේ අපි මානසික සහනාධාරයේ බෙදුවෙත් ඒ වගේම මේ කලාකරු ණය සහනයේ බෙදුවෙත් කිසිම පක්ෂපාත මේ ලේබල් ભેදයකින් තොරව. හැබැයි ওই පෞගේ අවුරුදු 5 තුල නම් මේ මාධ්‍ය විවර වුණේ නැහැ කලාකරුවන්ට. මොකද රට වෙනුවෙන් පෙනී හිටින්න කලාකරුවන්ට එන්න ඕනකම තුනත් එන්න බැරි තත්ත්වයක් තිබුණේ. හැබැයි අපි ඒ අතලොස්සක අරගලයට බැස්ස. මොකද අපිට මේ මාධ්‍ය විවරෙච්ච නැති නිසා තමයි අපි මේ පාරවල් වල තමයි අපි උද්ඝෝෂණ පාගමන් ඒ සියලු දේ කළේ. ඔව්. මේ අපි අර පොළවේ පය ගහලා ඉන්න කාන්තාවන් විදිහට අපි ඒ අරගලය කරේ මේ රටට ජාතික ව්‍යසනයක් වෙන හැම වෙලාවකම අපි එතන හිටගත්තා. ඒක මම කියන්න ඕනේ. දැන් මේ අවස්ථාවේ මේ මොකද කරන්න කියලා ඇහුවාම ඇත්තටම දැන් ආපෞසරයක් නැති වෙච්ච රටේ ආරක්ෂාව ආර්ථික සංස්කෘතිය ගොඩනැගෙන වෙලාව. මේ වෙලාවේ අපි බුද්ධිමත් විය යුතුයි. මේක කඩාකප්පල් කරගන්න නැතුව මේක ඉදිරියට ගෙනියන්න නම් අපේ දරුවන් වෙනුවෙන් අපේ සමාජය සුරක්ෂිත කරන්න නම් අපි මේක ඉදිරියට ගෙනියන්න සහයෝගය දෙන්න ඕනේ. අපි බුද්ධිමත් වෙන්න ඕනේ. අපි තීරණය ගන්න ඕනේ. ඒක නිසා මම හිතනවා මේ තීරණය ගනී කියලා ඉවල මෙවර. ලාල් කුලරත්න මහත්මයා විප්ලවයේ විශ්වාස කරපු මිනිස්සෙක් විප්ලව කරපු කෙනෙක්. චන්දෙන් බැරිද විප්ලවයක් කරන්න මේ ඒකට අවස්ථාව නෙවෙයිද? ඔව් මම දැන් අර මුලහිල්ලම කියාගෙන ආව එක ස්ථාවරයක්. ඒ කියන්නේ රටේ ඕනම රටක දැන් සිංගප්පූරුවේ ලීක්වානුර අවුරුදු 39ක් හිටියා. හරිද? මැලේසියාවේ මහතිර් මොහොමඩ් අවුරුදු 29ක් හිටියා. ඒ මිනිස්සු වැඩ කරනකොට ආයෙත් 36 වෙනකන් ඉන්න දෙන්නා. අවුරුදු 93 ආයෙ ගෙන්න ගත්තා. අපේ රටේ ඒක නැහැ. ඉතින් මම අර මුලහිල්ල කිව්ව එක තමයි බණ්ඩාරනායක මැතිණිය පැන්නුවා. ඊට පස්සේ බණ්ඩාරනායක මහත්තයා මැරුවා. මහින්ද මහත්තයා අවුරුදු 5න් ගෙදර යවුවා.
දැන් හොඳම උදාහරණය තමයි රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන් බුද්ධි අංශ දියුණු කළා ආරක්ෂාවේ කිසි ප්‍රශ්න නැතිව තියෙන අවස්ථාව තමයි මහින්ද මහත්තයා පැරද්දුවේ. මොකද වුනේ? පාස්කු ප්‍රහාරය මොකද වුනේ? කිසිම ආරක්ෂාවක් දැන් පාස්කු ප්‍රහාර සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන් පේනවා මොකක්වත්ම කළා නැහැ. ඒ රෝ එකෙන් කියලා තියෙනවා තව වෙන රටවල වලින් කියලා තියෙනවා ලංකාවේ සමහරක් අය කියලා තියෙනවා 아무ත් හත පහට ගණන් අරගෙන නැහැ. හැබැයි ඔච්චර ලොකුට ගහයි කියලා හිතලා නැහැ. ඉතින් අන්න ඒ වගේ මම කියන්නේ ඕනම දේශපාලන පක්ෂයක් හොඳින් ඉන්නවා නම් හොඳ වැඩ කරනවා නම් ඒ දේශපාලන පක්ෂයේ තබා ගත යුතුමයි. නැත්තම් අපිට හැමදාම වෙන්නේ අවුරුදු 72ක් හිටියා කරපු දෙයක් නෑ. අර හොඳ කරපු මිනිහත් ඉවරයි අර කරපු මිනිහත් දෙන්නම ඉවරයි. එහෙම නෙමෙයි. අපිට බුද්ධිමත්නේ ලංකාවේ ජනතාවගෙන් 96% විතරම මේ සාක්ෂරතාවය තියෙනවා. ඉතින් ඒ මොනවා හරි කියවනවානේ. ඉතින් එතකොට එහෙම තියෙන හටක බුද්ධිය මෙහෙवला බලන්න ඕනේ. ඇත්තටම මේ කවුද මේ රටට අනාගතයේ සේවය කරන්නේ? රටේ ආරක්ෂාව කවුද හදලා තියෙන්නේ? රටේ සාහිත්‍යයට කලාවට සේවය කරන්නේ කවුද? බලලා ඒගොල්ලෝ හොඳට කරලා තියෙනවා නම් ඒගොල්ලන්ව තියා ගන්න ඕනේ. දැන් වෙන එකක් ඕනේ දැන් කොරෝනා වසංගතයේ මුළු ලෝකේ ඇමරිකාව වගේ දියුණු මහටක් දැන් අද මම දැක්ක දවසට 10000 තාමත් මැරෙනවා කියලා. ඉතින් මේ පුංචි රටේ මට හොඳට මතකයි කොරෝනා ලංකාවට එන මාසයකට කලින් තමයි පොලිසිය ඒකකයක් පිළිහිලා තිබුණේ ගොඩායි මහත්තයා මේ කොරෝනා සම්බන්ධයෙන් විමර්ශනයෙන් ඉන්න කිව්වෙලා. ඉතින් එච්චර දුර දක්නා විදිහට වැඩ කළා. දැන් සමහරක් ඔය දැන් බොහොම කැත ප්‍රාර්ථනා තියෙනවානේ. සමහරක් අයන්ට හරි ප්‍රශ්නයක් මේ කොරෝනාවේ 11ක් මරිච්ච එක ගැන. හරිද? හරි ප්‍රශ්නයක් ලොකු හිතමාරක් තියෙනවා. අයි 11 බේරුනේ කියලා. නෑ ඒකනේ අර පිටරටවල මරිච්ච ටික එකතු කරගමු කිව්වේ. ඒක තමයි. ඉතින් මම කියන්නේ ඒ වගේ ක්‍රූර මිනිස්සුන් ආයේ මේ පැත්ත බලලා ගාව ගන්න හොඳ නෑ. අයිති තව කොට්ටාසයක් ඉන්නවා ගෝඨාභය මහත්තයා මහින්ද මහත්තයා කියන කොට්ටාසය මොනවා කළත් හොඳ නෑ. දැන් මම හිතුව පක්ෂයක්. ඒ ගැන මම කියන්නේ. ඒ ගිහිල්ලා හිරපත් කාලා අනමනන් කළා දැන් මේ මෙල්ල ඉන්නවා. ඒක නිසා මොනවා කරත් හොඳ නැති එහෙම හරියන්නේ නැහැ. Taman දැන් මේ පක්ෂ තීරණ ගන්න ඕනේ Tamanට ළඟ ඉන්න ඡන්දදායකයා ඉන්න අහවල් පක්ෂේ ඉන්නේ. ඒක නැතෝ පිම්ම පැනලා ගිහිල්ලා ඉන්නේ වෙන තැනක. පාටත් වෙනස් කරගෙන. ඉතින් මම පොඩි අවවාදයක් දෙන්නේ Tamanගේ ළඟම ඉන්න මනුස්සයා ආරක්ෂා කරගන්න. දැන් මම මේ පක්ෂෙන් ගිහිල්ලා වෙන පක්ෂෙට හේතු වෙච්චා මට තමයි වැඩිම තර්ජනය කළේ. හැබැයි ඒගොල්ලන්ට තිබුණේ මාව තමයි ළඟින්ම ගෙන්න ගන්න පුළුවන්කම තිබුණේ. එහෙම කරන්නේ නැහැ. මම කියන්නේ එහෙම හරියන්නේ නැහැ. යම් කිසි දෙයක් හොඳ දෙයක් කරනවා නම් යම් විරුද්ධ පක්ෂයක් හරි මොකක් හරි හොඳ දේ අගය කරන්න ඕනේ. ආයෙ කවුද කියලා නැහැ. ඒක නිසා එහෙම පුරුද්දක් ඇති කරගෙන අපිත් මම කියන්නේ ඒ රටට සේවය කරන මිනිස්සු ඉන්නවා නම් ඒවා හරියට තේරුම් අරගෙන ඒ අය ආරක්ෂා කර ගැනීමට අල්සිමවණ්ණන් නායක මහත්තයෝ පන්නුවා වගේ පන්නන්න නැතුව ආයෙත් දෙවෙනි පාසින බවන්ට අරගෙන පන්නන්න නැතුව අර හරි දේ කරන අය දැන් මහින්ද මහත්තයා අවුරුදු 5න් පන්නුවා වගේ පන්නන්න නැතුව පල්ලා කට්ට කෑවා වගේ කට්ට කන්න නැතුව හරි දේ කරන මිනිස්සු තියාගන්න නැත්නම් අපිට හැමදාම වෙන්නේ අර බැන අවුරුදු 5න් පාර මිනිස්සු මාර කරනවා බැන ඉන්නවා අවුරුදු 75ක් මෙච්චර හිටියා 80ක් මෙච්චර හිටියා අපි මෙහෙම එකතන අර ඒක ඇත්ත තියෙනවා මමත් ආර්ථික විද්‍යාව ගුරුවරයෙක් අපිට තාමත් උගන්වලා තියෙන ගුණ සංගත රටක් විතර තමයි කියන්න වෙලා තියෙන්නේ. නමුත් දැන් අපිට පේනවා අදත් දැන් මම දැක්ක රට පිටරටින් ගේන ලුණු වලට බද්දක් ගහලා දෙන රුපියල් 50ක ඒක හොඳයි. අපි උකට කියන ආනාන ආදේශක ප්‍රතිපත්තිය කියවෙලා. ඉතින් ඒවා කරන අයව ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක් සහවාගීම. ඔව්. ඒ කියන්නේ සරුංගලෙත් අපි ගිය අවුරුද්දේ උඩ ඇරිය සරුංගලෙත් අපි චීන සරුංගල්. දැන් අපි මේ පාර මේ ලංකාවේ සරුංගල් උඩ ඇරියා. මේක තමයි ඇති වෙන්න ඕන ප්‍රවණතාව. සමන්ත කුමාර ගමගේ මහත්මයා මිනිස්සු අන්දන්න බෑනේ තවදුරටත්. එතකොට එහෙම නැත්නම් අඳින්න ලෑස්ති නැති ඇඳ ගන්න ලෑස්ති නැති මිනිස්සුන්ට මොකද කියන්නේ? 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි මේ අර්බුදය එන්නේ. ව්‍යවස්ථාදායක හා විධායක දෙපැත්තක තියෙනවා. දැන් විධායකේ තියෙනවා. අපිට ඒකට පූර්ණ බලතල ඕන. පූර්ණ බලතල කියන්නේ 3න් 2 ගන්නවා කියන එකෙන් අසීමිත බලතලයක් කරන් මේක වෙනත් මාර්ගයක කියලා වෙන විවිධාර්ථකථන ගෙන්න පුළුවන්. නමුත් අපිට මේ දැන් ලාල්කොඩත් මහත්මයා කිව්වා වගේ අපේ තියෙන මේ විවසනය මේ ආර්ථිකයේ කඩා වැටීම එහෙම නැත්නම් මේ මද්ද්‍රව්‍ය උදුර එහෙම නැත්නම් මේ පාතාලේ මේ හැම දෙයක්ම විශේෂයෙන් ජාතික ආරක්ෂාව ගොඩනගන්න අපිට අසීමිත බලයක් වෙන්න ඕනේ. නැත්නම් අපි හැමදෑම කලේ සුළුතරය සුළු අනිත් පක්ෂ ටික එකතු වෙලා මේක මේ
කකුලෙන් අදින්න ගන්නවා. ඒක මේ හොඳ හෝ නරක බලන්නේ නැහැ. උඹලා කරනවා නම් මං පස්සට යනවා. මේ ක්‍රමේ නවත්තන්න ඕන. මේ ක්‍රමේ නවත්තලා හොඳ ව්‍යවස්ථාවක් අලුතෙන් ගොඩ නගා ගන්න ඕන. ඒකට අපිට බලය දෙන්න ඕනේ. හැබැයි ඒ බලය අරගෙන ඉවරලා මේ අලුතෙන්පත් වෙන්නා වූ බුද්ධිමත් නායකයෙනි නිකන් ඉන්න හම්බෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔබතුමා කිව්වා වගේ අපි දන්නේම නැතුව අවුරුදු 5 ගෙවිලා යයි. හැබැයි ඊළඟ අවුරුදු 5 තීරණාත්මකව ඔබට මේ පැත්ත පළාත එන්න හම්බෙන්නේ නැති වෙයි. ඒ නිසා හරි දැක්මක් ඇතුව නිවැරදි නායකත්වයට පසුපසින් ඉඳගෙන ශක්තියක් වෙන්න පුළුවන් මේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවන්න මේක තමයි අවස්ථාව. ඔව්. ඒ කියන්නේ ඔබ අනිත් පැත්තෙන් කියන්නේ තර්ජනයක්. ඒ කියන්නේ ඔබ හරි අපේක්ෂා සහගතව බලයක් ගොඩනගන්න ලෑස්ති. හැබැයි අර ජනතාව එක්ක තියෙන මැන්ඩේට් එකේ givisuma අහෝසි වෙන යම් මොහොතක් එනවද? එහෙනම් පළවෙනි ගල විස කරන්නත් ඔබ ලෑස්ති කියන එක තමයි ඔබ කියන්නේ. අනිවාර්යයෙන්ම. ඔව්. අපි කලාකරුවෝ වශයෙන් හැමෝම එතන ඉන්නවා. මොකද මේක තමයි අවස්ථාව. මෙතනින් එහාට අපිට ආය අවස්ථාවක් නැහැ. මේ අවස්ථාව last chance. සමායන දිනස මේ ඕක මම හඳුන්වන්නේ අපිට ඒක වුණා. අපි හදන උන්ගේ ආණ්ඩු වුණා. එම කාලයක් තිබුණා. එයා ගියා යන්න පිස්සුව දෙලා. ඔව්. මම කියන්නේ ඒකේ ඔව් ඔබතුමා ගාවට එන්නම්. අනුෂා දමයන්ති රංගන ශිල්පිනිය ගාවින් කතාව මෙතනට විරාමයේ තබනවා. ඒ තමයි මං කලින් ප්‍රශ්නේ අහන්නේ. ජනතාව රවට්ටන්න බෑ, අන්දන්න බෑ. සමහරට කලකිරීම ඇති දේශපාලනය පිළිබඳව. එහෙම තියෙන උදවියටත් ඔබ මොකද කියන්නේ? මෙහෙමයි. මම හිතන්නේ අපි දාගෙන ඉන්න පාට විවිධ වෙස්මුණු ගලවලා පැත්තකට දාන්න ඕනේ. වෙස්මුණු බැඳගත්තම රවට්ටන්න බෑ. තමන් රටක් වෙනුවෙන් ක්‍රියා කරනකොට අපිට දැන් ඉන්නෝ නායකයෙක්. අපි දන්න අපිට දැවැන්ත ශක්තියක් තියෙනවා. ඒක නිසා අපි පාට පක්ෂ බෙදාගෙන නැත්තම් ඒක මේ කියන්නේ අපි බෙදුනාම රටක් නිර්මාණය කරන්නට බෑ. අපි දැන් කියන අපිට 3-2 බලයක් අවශ්‍යයි. මම හැමතැනමත් කිව්වේ දැන්ට අපිට තාමත් තියෙන්නේ විලංගු දාපු ජනාධිපතිවරයෙක්. එතුමා නිදහස් නෑ. ඉතින් ඒක නිසා මේ වෙලාවේදී ආදරණීය ජනතාවට කියන්න තියෙන්නේ ඔබ මේ රට නිදහස් කරගත යුතුයි. ඒ කියන්නේ ජනතාවනේ මේ හැම තීන්දුවක්ම ගෙනත් දෙන්නේ. එහෙමනම් අගෝස්තු 5 වෙනිදා මේ රටේ ආදරණීය ජනතාවගේ හෘද සාක්ෂිය හඬ තමයි මේ නියෝජනය වෙන්නේ. ඉතින් ඒ තුලින් තමයි නායකත්වයට ජව සම්පන්න රටක් නිර්මාණය කරන ශක්තිය ලැබෙන්නේ. එහෙමනම් ලොකුම කාර්යභාරය බාර දීලා තියෙන ජනතාවට. එහෙනම් මං හිතන්නේ ජනතාව එක මිටට එක රොද්දට පෙළ ගැහිලා රට රකින්න මේක ක්‍රියාන්විතයක් කියලා මම හිතනවා. ඒ ක්‍රියාන්විතයට එකතු වෙන්න ඕනේ. ඒ ක්‍රියාන්විතයේදී කෙලෙහි ගුණය, මනුස්සකම සහ ඒ සියල්ල රැකගෙන හෙට දවසේදී අපිට විලංගු ලියපු ශක්තිමත් වැඩ කරන රටක් නිර්මාණය කරන්නට පුළුවන්. මේ රටට සෞභාග්‍ය දැක්මක් ගෙනල්ලා කුෂිකාර්මික අතින් හා සියලුම තරුණ ජව සම්පන්න ශක්තියට දීලා ජාතික නායකත්ව නිර්මාණය කරන ජව සම්පන්න නායකත්ව නිර්මාණය කරමින් නැවත වතාවක් කවරදාකවත් විදේශීය බලවේගයන් වලට රූකඩ පාලන ඇති නොකරන්නට පුළුවන් ශක්තිමත් රජයක් තුලින් හෙට දකින රටක් නිර්මාණය කරන්න මේ රටේ ඔබට පේන මේ දැවැන්තම නායකයන් සමග එක්රොක් වෙලා ශක්තිය දෙන්න කියලා කියන්නේ මම හිතන්නේ නම්ගම් කියන්න බෑ. හැබැයි මම කියන කතාව තේරෙයි. ඉතින් මම හිතන්නේ මේ ඔබේ හෘද සාක්ෂියට කතා කරන වෙලාව එනිසා මේ හෘද සාක්ෂිය ගැස්මට එකතු වෙන්න. හදවතේ ගැස්මට අපි කතාව පටන් ගන්න දික්ුවේ හද ගැස්මට සමපාත වෙන්න. දැන් වෙලාව රෑ 12යි. මේ රටේ දල ජාතික නිෂ්පාදිතින් 92%ක් ණය. මේ ඇවිල්ලා ඇත්තනම මේ රටේ හෙට දවසේ උපන් දරුවාගේ හෙට රකින්න මැතිවරණය. කියන්නේ ජනාධිපතිවරණයට වඩා මේ මැතිවරණය ඉතා ප්‍රබලයි. මේ අපිට අර මේ ඔක්කොම කිව්වා වගේ අන්තිම අවස්ථාව. ඉතින් මේ අන්තිම අවස්ථාව රැකගන්න ඉතිහාසයක් තියෙන මිනිස්සු හැටියට රකින්න කියලා තියෙන්නේ. හරි. මම කියන්න ගියේ දල දේශීය නිෂ්පාදිතින් 92%ක් ණය තියෙන්නේ. මම විනාඩි 2ක් ණය ඉල්ල ගන්නවා. ඒක නරකයි. නමුත් මහාචාර්යතුමනි ඒ ගන්න විනාඩි 2 ණයෙන් ඔබතුමාට 1 මිනිත්තුවක් දෙනවා ඡන්දේ දාන්න කියන පණිවිඩය. මම කියන්නේ මේ වෙලාවේ අපේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ ඔබ ඡන්දේ දාන්න පළමුවත් රට, දෙවෙනුවත් රට, තුන්වෙනුවත් රට, හතරවෙනුවත් රට බේර ගන්න අයට තමයි ඔබේ කතරේ ගහන්න ඕනේ. නැතුව
පළමුවත් කට, දෙවනුවත් කට, තෙවනුවත් කට කියන එකනේ අපි කටයි බඩයි ගැන හිතපු කාලේ ඇති. බොහොම ස්තුතියි මහාචාර්ය මුදියන්ස දිසානායක මහත්මයාට, රංගන ශිල්පී ජනක ප්‍රේමලාල් මහත්මයාට, ඒ වගේම සංජීවනි වීරසිංහ ගායන ශිල්පිනියට, මෙලිනා ශෝකා රංගන ශිල්පිනියට, ඒ වගේම ලාල් කුලරත්න රංගන ශිල්පියාට, ඒ වගේම සමන්ත කුමාර ගමගේ තිර කතා රචකයාට මම කැමති එහෙම විශේෂයෙන්ම හඳුන්වන්න. ඒ වගේම අනුෂා දමයන්ති රංගන ශිල්පිනියට. තවත් ස්ක්‍රිප්ට් එකක් ලියන්න ඕනේ. හොඳයි නේද? තවත් රැයවල් වලින් ගත්තොත් අද මේ සෙනසුරාදා රෑ, ඒ කියන්නේ පළවෙනිද රෑ, දෙවෙනිද රෑ, තුන්වෙනිද රෑ, හතරවෙනිද රෑ, පස්වෙනිද රෑ වෙද්දි ඔබ තීන්දුව අරගෙන ඉවරයි. ඔබ ගන්න තීන්දුව ඔබ වෙනුවෙන් නෙමෙයි ගන්නේ, රට වෙනුවෙන්. අපේ අරමුණුනේ ඒකයි. අපි නැවත විශ්වාසදායී නැත්නම් ස්ථාවර රටක මුණ ගැහෙමු. ඔබ සියලුම දෙනාට ආයුබෝවන්.